right welcome all අපි කතා කරන්න යන්නේ biochemistry elementary physiology වල part එකක් වෙන digestion and absorption of nutrients කියන කැලල. ඒතර මෙතන අපි කතා කරනවා proteins, lipid, carbohydrates වල digestion සහ යාලගේ absorption එක සහ එයාලට එක්ක එන්න පුළුවන්. ඒ කියන්නේ absorption එක සහ digestion එක සම්බන්ධයෙන් එන්න පුළුවන් පොඩි clinical ප්‍රශ්න ටිකක්. අපි කතා කරන protein, carbohydrate, lipid digestion එකයි clinical correlation එකයි. ඉස්සෙල්ලාම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ proteins ගැන. වැඩි පටන් ගන්න කලින් පොඩි දේවල් ටිකක් කියන්න ඕනේ. මම මේ වීඩියෝ එක ඉස්සරහට කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ ගොඩක්ම diagram සහ flow charts උපයෝගී කරගෙන. ඒක ඇත්තටම මට නම් ඇත්තටම ගොඩක් ලේසි වුණා diagram සහ flow chart වලින් කරගන්න. මේක අර flow එකක් එයාලගේ ගලා යෑමක් තියෙන නිසා ඒක නිසායි. අනිත් එක එහෙම කරගෙන ගියාට පස්සේ අර ලොකු lecture notes කිහිපයක තියෙන එක අපිට සාමාන්‍යයෙන් බොහොම පොඩි ඉඩ ප්‍රමාණයකට අරගෙන පොඩි note එකක් විතර හදා ගන්න පුළුවන්. ඒ නිසායි. අනිත් දේ තමයි මම මේ වීඩියෝ එක කරන්නේ screen recording දාලා නිසා ඔයාලා වීඩියෝ එක බලද්දී මම මොකක් හරි විශේෂ දෙයක් කියනවා නම් එහෙම තැනක් පෙන්නනවා නම් මම laser point එකක් පාවිච්චි කරනවා. ඒ laser point එක දිහා තමයි බලන්න ඕනේ. හරි අපි යමු වැඩේ ඉස්සරහට කරගන්න. අපි digestion එකක් ගැන කතා කරනවා නම් digestion එක කරන්නේ හැමතිස්සෙම අපි දන්නවා අපේ GI tract එකේ නම් මොකක් හරි enzyme එකකින් තමයි. ඒ කියන්නේ ඒ enzyme එක තියෙන තැන දන්නවා නම් ඒ enzyme එකෙන් කරන්නේ මොකක්ද කියලා දන්නවා නම් අපිට කියන්න පුළුවන් එතන digestion එකක් වෙනවද, එහෙම වෙනව නම් වෙන්නේ මොනවද, එයාලගේ products මොනවද කියන එක ගැන. ඉතින් අපි එහෙනම් දැනගන්න ඕනේ මොන වගේ තැන්වලද මේ enzyme හම්බෙන්නේ. ප්‍රධාන වශයෙන් GI tract එකේ අපිට හම්බෙනවා tract එකේ පහළට යද්දී ඉස්සලාම oral cavity එක හම්බෙනවා. ඊට පස්සේ esophagus, stomach, large intestine එකට කලින් small intestine, large intestine, rectum එහෙම. මම පොඩි කාලේ skip කර ගියේ. oral cavity එකේ අපිට saliva තියෙනවා. salivary gland වලින් තමයි saliva secrete වෙන්නේ. ඒ saliva වල composition එක තමයි ඔය පළවෙනි ෆොටෝ එකෙන් පේන්න තියෙන්නේ. අපිට මෙතන වැදගත් වෙන්නේ saliva එකේ enzyme තියෙනවද කියන එක තමයි. හේතුව මෙතන කතා කරන්නේ protein, carbohydrate, lipid digestion එක ගැනනේ. එතකොට මම කියන්නේ මේ දෙක කතාවට වැදගත් වෙන්නේ. enzyme තියෙනවද නැද්ද කියන ගැන තමයි. saliva එකේ enzyme තියෙනවා. ඔය රතු පාට කොටුවෙන් වැටුනේ මේ enzyme දෙක. saliva එකේ alpha amylase නුයි lingual lipase නුයි තියෙනවා. alpha amylase නැත්තම් ptyaline කියලා කියනවා. මේක starch ඒ කියන්නේ carbohydrate digestion එකට තමයි උපයෝගී වෙන්නේ. lingual lipase උපයෝගී වෙනවා lipid digestion එකට. මම පොඩි කාරණාවක් කියන්නම්. මෙතන පොඩ්ඩක් බලන්න. saliva එකේ glucose composition එකක් විදිහට තියෙනවා. එයාගේ component එකක් විදිහට glucose තියෙනවා. ඊට පස්සේ අපිට esophagus එකේ enzymes හම්බෙන්නේ නැහැ. gastric එක. ඒ කියන්නේ ආමාශය. ආමාශයේදී gastric juice එක තියෙනවා. gastric juice එකේ enzyme තියෙනවා. gastric juice එකේ enzyme තියෙනවා වගේම එයාගේ විශේෂ දෙයක් තියෙනවා HCl. එයා උදව් වෙනවා digestion එකට. ඒතර මෙතන ගත්තොත් pepsin, HCl, renin, gastric lipase කියන හතර දෙනාම digestion එකට උදව් වෙන කට්ටිය. intrinsic factor කියන්නේ vitamin B12 absorption එකට උදව් වෙන කෙනෙක්. ඒ කියන්නේ අපිට මෙන්න මේ කියන මුළු කොටුවම digestion and absorption වලට වැදගත් වෙනවා. එතකොට මේ තියෙන්නේ pancreatic enzymes කියලා අපි enzyme list එක දාලා තියෙනවා. enzyme වලට අමතරව එයාගේ තව තියෙන දේවල් තියෙනවා. එයාගේ bicarbonate එහෙම තියෙනවා. මෙතන කතා කරලා තියෙන enzyme ටික trypsinogen, chymotrypsinogen, proelastase, procarboxypeptidase, alpha amylase, pancreatic lipase, cholesterol esterase and ribonuclease. මේ කියන දේවල් digestion එකට උපකාරී වෙනවා. එතකොට trypsin, chymotrypsin, proelastase, procarboxypeptidase කියන ඔක්කොම ටික ඕන වෙන්නේ protein digestion එකට. alpha amylase ඕන වෙන්නේ starch නැත්තම් පිෂ්ඨය නැත්තම් carbohydrate digestion එකට.
පැන්ක්‍රියටික් ලයිපේස් මේක එන්නේ ලිපිඩ් වලට කොලස්ට්‍රෝල් ස්ටරේස් කොලස්ට්‍රෝල් මෙටබොලිසම් එකට මෙටබොලිසම් කියනට ඇතරම කොලස්ට්‍රෝල් කොහොමද ඇබ්සෝබ් කරගන්න යාව ඩයිසෙට් කරගන්න හැටි අපි ඉස්සරහට බලමු රයිබෝනියුක්ලියස් කියන්නේ අපි ගන්න ආහාරවල තියෙන නියුක්ලියෝටයිඩ් නැස්ටික් අම්ල කටලා කරලා අපේ ඇබ්සෝබ් කරගන්න තත්ත්වයට පත් කරගන්න එයාවුද ඕන වෙනවා. එතකොට ඒකේ තියෙන ඔය එන්සයිම්ස් ටික ඔක්කොම ඕන වෙනවා. බ්‍රෂ් බෝඩ් එන්සයිම්ස් කියලා කතා කරන්නේ අපි මෙතන තියෙන ටිකත් ඔක්කොම ඕන වෙනවා. බ්‍රෂ් බෝඩ් එන්සයිම්ස් අපි මෙතන කතා කරන්නේ ඉන්ටෙස්ටයින් එකේ. ඔයාලා දන්නවනේ ඉන්ටෙස්ටයින් එකේ එන්ටරෝසයිට්ස් වල විලයි තියෙනවා. ඒකේ මයික්‍රෝ විලයි තියෙනවා. අපි ඔකට කියන බ්‍රෂ් බෝඩ් එක කියලා. බ්‍රෂ් බෝඩ් එකේ හම්බෙන එන්සයිම් සෙට් එක තමයි මේකේ තියෙන්නේ. එතකොට බලන්න එන්ටරෝපෙප්ටිඩේස් ඩයිඩේස් නියුක්ලියෝසයිඩේස් ෆොස්ෆේටේස් එන්සයිම් ගොඩ තියෙනවා. එතකොට මෙන්න මෙතන මේ කියන එන්සයිම්ස් ටික අපි කතා කරපු තුනම ඩයිජෙස්ට් කරනවා. ඊට අමතරව දැන් නියුක්ලියෝටයිඩේස් තියෙනවා නියුක්ලියෝසයිඩේස් තියෙනවා. ඔය දෙකෙන් එතකොට DNA RNA ඩයිජෙස්ට් කරගන්න පුළුවන්. එතකොට අපි මෙතන පොඩක් දාලා දහසක් ගත්තොත් සැලයිවගේ කොම්පොසිෂන් එකේ ඇල්මයිලේස් සහ ලයිපේස් තියෙන නිසා එතන ලිපිඩ් සහ කාබෝහයිඩ්‍රේට් ඩයිජෙෂන් එකක් වෙනවා. ගෑස්ට්‍රික් ජූස් එකේ ගත්තට පස්සේ ගෑස්ට්‍රික් ලයිපේස් තියෙන නිසා ලිපිඩ් ඩයිජෙෂන් එකකුත් පෙප්සිනෝජන් තියෙන නිසා ප්‍රධාන වශයෙන් ප්‍රෝටීන් ඩයිජෙෂන් එකකුත් සිද්ධ වෙනවා. රෙනින් කියන එක අපි දන්නවා අපි සිංහලෙන් කිව්වොත් කිරි කැටි ගහගන්න තමයි ඔක ඕන වෙන්නේ කියලා අපිට ඒරල් කාලේ අපි දන්නවා. ඒක ගොඩක් හම්බෙන්නේ පොඩි ළමයින්ගේ. සාමාන්‍යයෙන් වැඩි හිටි වෙනකොට තරුණ කියන්නේ වයස යනකොට රෙන් කියන එක අඩු වෙනවා. ඒක නිසා අපිට ලැක්ටෝස් ඉන්ටොලරන්ස් වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ කිව්වේ ලැක්ටෝස් ඉන්ටොලරන්ස් කියන ලැක්ටෝස් ගත්තට පස්සේ ලැක්ටෝස් අඩංගු ආහාරයක් ගත්තට පස්සේ එයාට ඒක ඩයිජෙස්ට් කරගන්න බැරුව එයාට ඩයරියා හරි නැතුව වෙන මොකක් හරි එහෙම පොඩි ඇලර්ජික් තත්ත්වයක් පෙන්වන්න පුළුවන්. පැන්ක්‍රියටික් එන්සයිම් ගත්තට පස්සේ එතන ඔය හැම එකම තියෙනවනේ. ඒ කියන්නේ ඔය තුනම වෙනවා. බ්‍රෂ් බෝඩ් එකේ ඔක්කොම ටික වෙනවා කියලා මම කිව්වා. හරි අපි යන් ඉස්සරහට. ඉස්සෙල්ලා මම කතා කරන්නේ ප්‍රෝටීන් ඩයිජෙෂන් සහ ඇබ්සෝප්ෂන් කියන කෑල්ල. අපි මෙතෙන්දි කරගන්නේ අපි කන ප්‍රෝටීන් ප්‍රොඩක්ට් එකක්. අපි අපේ ඩයට් එකේ තියෙන ප්‍රෝටීන් ප්‍රොඩක්ට් එකක්. ඔය දැන් චිකන් හරි ඩ්‍රම් ස්ටික් එකක් වගේ මොනවා හරි දෙයක් කියලා ප්‍රෝටීන් ප්‍රොඩක්ට් එකක්. එතකොට මේ ප්‍රෝටීන් ප්‍රොඩක්ට් එකේ ඇතුළේ තියෙන බොන්ඩ්ස් කඩන්න ඕනි. බොන්ඩ්ස් කඩලා මෙයාලගේ රෝ මැටීරියල්ස් එයාලගේ තැනුම් මේකක බාටපත් කරගත්තොත් තමයි අපිට ඇබ්සෝප්ෂන් එක කරගන්න පුළුවන් වෙන්නේ. ප්‍රෝටීන් ප්‍රොඩක්ට්ස් ගත්තට පස්සේ ප්‍රෝටීන් කියන දේ ගත්තොත් අපි දන්නවා ප්‍රයිමරි, කොටනරි, ටර්ෂරි, සෙකන්ඩරි කියලා ස්ට්‍රක්චර් හතරක් කතා කරනවා. එයාලගේ බෝන්ස් වර්ග තියෙනවා. දැන් ප්‍රයිමරි ස්ට්‍රක්චර් එකේ නම් තියෙන්නේ පෙප්ටයිඩ් බෝන්ස් විතරයි. සෙකන්ඩරි එකට යද්දී හයිඩ්‍රජන් බෝන්ස් වගේ හයිඩ්‍රජන් බෝන්ස් උයි පෙප්ටයිඩ් බෝන්ස් උයි දෙකම තියෙනවා. අපි ප්‍රධාන වශයෙන් එන්සයිම් ටිකෙන් කරගන්නේ තියෙන හයිඩ්‍රොලයිසිස් කරලා දානවා ඔය කියන පෙප්ටයිඩ් බෝන්ස්. එතකොට මොකද මේ හයිඩ්‍රජන් බෝන්ස් අනිත් ඒ තියෙන බෝන්ස් වලට මොකද කරන්නේ? අර අපි දන්නවනේ අපිට යද්දී ඉස්සරහට කතා කරමු. අපිට යද්දී හම්බෙනවනේ ගෑස්ට්‍රික් HCl ගෑස්ට්‍රික් හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ් එක තියෙනවනේ. ගෑස්ට්‍රික් හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ් එකට පුළුවන් ප්‍රෝටීන් ඩිනේචරේට් කරන්න. මේ ප්‍රෝටීන් එක ඩිනේචරේට් කරනවා කියන්නේ ඔය තියෙන හයිඩ්‍රජන් බෝන්ස් වගේ බෝන්ස් බිඳිලා එයාලගේ බන්ධනය විවෘත වෙනවා. හරි. අපි යන් ඉස්සරහට. අපි මෙතනින් ප්‍රධාන වශයෙන් මේ වැඩේ කතා කරන්න කලින් ප්‍රෝටීන් ඩයිජෙෂන් එක ගැන කතා කරන්න කලින් පොඩි වචන ටිකක් තියෙනවා දැනගෙන යන්න. මේ වචන ටික තේරුම් ගන්න ගියම ලේසි ඇත්තටම. අපි කතා කරනවා එන්ඩෝපෙප්ටයිඩ්. ඒ කියන්නේ ඇත්තටම මේවා එන්සයිම සහ එන්සයිම් වල තියෙන නම් සහ ඒ කියන්නේ යාලා කාණ්ඩ කරගන්න පුළුවන් විදි. බලමු. එන්ඩෝපෙප්ටයිඩේස්, එක්සෝපෙප්ටයිඩේස් and සයිමෝජන්ස් කියලා අපි වචන තුනක් මෙතන කතා කරනවා. එන්ඩෝපෙප්ටයිඩේස් කරන්නේ මම ඉංග්‍රීසි වලින් දාලා තියෙනවා ටයිප් කරලා. ඔයාලට ලියා ගන්න පුළුවන්. එයා කරන්නේ ඔය දාමේ මැද තියෙන ඇමයිනෝ ඇසිඩ් අතර තියෙන බන්ධන කඩනවා. එයා තමයි එකක් ඒ කරන්නේ. එක්සෝපෙප්ටයිඩේස් කියන්නේ C ටර්මිනල් එන්ඩ් එකේ ඉඳන් එන බන්ධන වගේ කඩලා දාන. ඒකට මොකද මුල්ලකින් තමයි පටන් ගන්න. අපිට N ටර්මිනල් එන්ඩ් එකේ නැහෙකුත් ඉස්සරහට හම්බ වෙනවා. අපි එතෙන්දි බලමු ඒක. සයිමෝජන්ස් කියන්නේ inactive forms of enzyme. ඇත්තටම අපි gastric juice එක
පැන්ක්‍රටික් ජූස් එක ගත්තොත් අපිට හම්බෙන එන්සයිම් ඔක්කොම වගේ තියෙන්නේ ඉනෙක්ටිව් ෆෝම් එක. ඒක ඇත්තටම ප්‍රොටෙක්ෂන් මෙකනිසමක් විදිහට තමයි ඒක හිම හැදලා තියෙන්නේ. ඉතින් අපි බලමු ඉස්සරහට ඒක වැදගත් වෙන්නේ කොහොමද ඒ දේවල්. මේ වචන තුන දැනට මතක තියාගන්න. එන්ඩෝපෙප්ටයිඩේස්, එක්සෝපෙප්ටයිඩේස් and සයිමෝජන්. සයිමෝජන්ස් කියන්නේ එන්සයිම් ඉනෙක්ටිව් ෆෝම් එකට කියන නම. එක්සෝපෙප්ටයිඩේස් ලින්ක් කරන්නේ කොන් වල, දාමේ කොන් වල තියෙන බන්ධන කඩන එක. එන්ඩෝපෙප්ටයිඩේස් කියන්නේ දාමේ මැද තියෙන බන්ධන කඩන එක. මොන බන්ධනද? පෙප්ටයිඩ් බන්ධන. පෙප්ටයිඩ් බොන්ඩ්ස්. හරි, මෙන්න මෙතන මම මේ ෆොටෝ එක දාලා තියෙන්නේ එන්ඩෝපෙප්ටයිඩේස් සහ එක්සෝපෙප්ටයිඩේස් වලට උදාහරණ. ඔය පොඩ්ඩක් මේක දැනගන්න ඕනි. මීට අමතරව දැනගන්න ඕනේ ඇත්තටම චුට්ටක් දැනගන්න ඕනි. ඇත්තටම මෙයාලා කඩන්නේ මොන වගේ තැන්වල තියෙන බන්ධනද කියන එකත් පොඩ්ඩක් දැනගන්න ඕනේ. ඒක අපිට වැදගත් වෙනවා. ඒ නිසා මේ ඒ ගැන පොඩ්ඩක් අවධානයක් දෙන්න මම දන්නවා. මතක විදිහට මේ දේවල් කුප්පි නෝට් එකේ දාලා තිබ්බා. එනකත් ඔයාලට ටිකක් ලියා ගන්නවම කියන්නම්. ඉස්සරහට කියන්න දැනුත් පොඩ්ඩක් කියන්නම්. ස්ටොමක් එකේ හම්බෙන පෙප්සිනෝජන් කියන්නේ එයා ඉනෙක්ටිව් ෆෝම් එකනේ. හැමදෙස්සම නොජන් කියලා අකට එන්නේ එයාගේ ඉනෙක්ටිව් ෆෝම් එකට. පෙප්සිනෝජන් එයා එන්ඩෝපෙප්ටයිඩේස් එකක්. ඒතකොට එයා කඩන්නේ මැද තියෙන ඒවා. ඒකට ඇත්තටම ඇරොමැටික් ඇමයිනෝ ඇසිඩ් තියෙන තැන්වල ඒ අතර තියෙන බන්ධන කඩන්න එයා කැමැත්තක් තියෙනවා පොඩ්ඩක්. අපි ඇරොමැටික් කියලා ගත්තොත් ට්‍රයෝසින්, ට්‍රිප්ටොපෑන්, පීනයිල්ඇලඩින් වගේ ඇමයිනෝ ඇසිඩ් වල තියෙන ඇරොමැටික් ව්‍යුහ. ඔයාලා ඇරොමැටික් ව්‍යුහ කියන එක දන්නවනේ ඒරල් වලින්. එතකොට ඒ වගේ ඇමයිනෝ ඇසිඩ් අතර තියෙන බන්ධන කඩන්න මෙයා එනවා. එතකොට පැන්ක්‍රියටික් ජූස් එක ගත්තට පස්සේ පැන්ක්‍රියටික් ජූස් එකේ හම්බෙන එක්සෝපෙප්ටයිඩේස් එකක් තියෙනවා. එයා තමයි කාබොක්සිපෙප්ටිඩේස් A and B. කාබොක්සිපෙප්ටිඩේස් කරන්නේ C ටර්මිනල් එන්ඩ් එක. නැත්නම් කාබොක්සි කියන්නේ දාමේ අපි දන්නවනේ ඇමයිනෝ ඇසිඩ් sorry පෙප්ටයිඩ් දාමයක් ගත්තට පස්සේ පෙප්ටයිඩ් දාමයක් ගත්තට පස්සේ N ටර්මිනල් එන්ඩ් එකකුයි C ටර්මිනල් එන්ඩ් එකකුයි තියෙනවා කියලා. ඒ කියන්නේ NH2 තියෙන පැත්තකුයි C double minus තියෙන පැත්තකුයි තියෙනවා. EL එන්ඩ් එකේ තියෙන පෙප්ටයිඩ් බොන්ඩ්ස් තමයි කාබොක්සිපෙප්ටයිඩේස් කඩන්නේ. ඉන්ටර්ප්‍රිටේස් කියන දෙයක් නැහැ. හැබැයි එයාලගේ ස්පෙસિෆික් වෙච්ච ඇමයිනෝ ඇසිඩ් තියෙනවා. මෙන්න මේ ටැන් වල තියෙන ඇමයිනෝ ඇසිඩ් වල තියෙන බන්ධන තමයි කඩන්නේ කියන එක. මම පොඩ්ඩක් කියන්නම්. කුප්පි නෝට් එකෙත් ඇති, ලෙක්චර් නෝට් එකෙත් තියෙනවා. ට්‍රිප්සින්ට නම් ප්‍රධාන වශයෙන් ලයිසින්, ආජිනින් වගේ තියෙන තැන් වල තියෙන ඒවා කඩනවා. එතකොට කයිමොට්‍රිප්සින් එයා නිකන් හරියට පොඩ්ඩක් මේ පෙප්සින් වගේ. අතන හැබැයි පෙප්සින් වල අපි නන් ස්පෙસિෆික් කියලාත් කියනවා. කයිමොට්‍රිප්සින්, පෙප්සින් වගේ එයා කඩනවා ඇරොමැටික්. ඒවා අතර තියෙන බන්ධන. එතකොට මේ දෙන්නම එන්ඩෝපෙප්ටයිඩේස්. එතකොට ප්‍රොයිලාස්ටේස් උත් එන්ඩෝපෙප්ටයිඩේස් එකක්. එතකොට ඉස්සරහට බලමු මේලගේ ප්‍රොඩක්ට්ස් මොනවද? ඒ දේවල් අපිට ඉස්සරහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට කතා කරන්නේ ඉන්ටෙස්ටිනල් මියුකෝසා එකේ තියෙන එක්සෝපෙප්ටයිඩේස්, ප්‍රෝමයිනෝපෙප්ටයිඩේස් and ඩයිපෙප්ටයිඩේස්, එන්ටරෝකයිනේස්, එන්ටරෝපෙප්ටිඩේස් තියෙනවා. මේ ඔය ඉන්ඇක්ටිව් ෆෝම්ස් ඇක්ටිව් කරන, ඉන්ඇක්ටිව් ෆෝම්ස් ඇක්ටිව් කරන හැටි ඒ දේවල් ගැන බලමු ඉස්සරහට. සයිමෝජන්ස්. මොකද සයිමෝජන්ස් කියන්නේ එන්සයිම් වල ඉනැක්ටිව් ආකාර කියන එක. එතකොට මේ තියෙන සයිමෝජන්ස් සෙට් එකක්. අතන මේ පෙප්සින් කියලා පළවෙනි එකේ තියෙන එක පෙප්සිනෝජන් වෙන්න ඕනි. පෙප්සිනෝජන් පෙප්සින් කරන්නේ මේක මට පොඩි ප්‍රශ්න පොඩක් වැරදිලා මෙතන හදාගන්න. පෙප්සිනෝජන් පෙප්සින් වෙන එක තමයි. පෙප්සින් තමයි ඇක්ටිව් ෆෝම් එක. එතකොට මෙතන කරන්නේ මේ වැඩේ කරන්නේ HCl වලින්. අපි මේකට කියන ඔටෝ කැටලිටික් රියැක්ෂන් එකක් කියලා. මෙතැදි වෙන්නේ එන්ටර්මිනල් එන්ඩ් එකේ තියෙන ඇමිනෝ ඇසිඩ් සෙට් එක කඩලා දානවා. මේකට necessary pH එක සාමාන්‍ය 1.3 අතර තියෙන එක තමයි හොඳ. එතකොට ට්‍රිප්සිනෝජන් එයාගේ ඉන්ඇක්ටිව් ෆෝම් එක, එයාගේ සයිමෝජන්, එතකොට සයිමෝජන් එයාගේ ඇක්ටිව් නම් ට්‍රිප්සින්. මෙයා කරන්නේ එන්ටරෝපෙප්ටිඩේස් වලින්. ප්‍රෝටියස් එන්සයිම් එකක්.
එන්ටරෝපෙප්ටිඩේස් වලින් තමයි කරන්නේ. එන්ටරෝපෙප්ටිඩේස් වලින් මෙයා කියන්නේ මේ ඉන්න ඕන කෙනෙක්ගේ සයිමෝජන්ස් එයාගේ ඇක්ටිව් ෆෝම් එක බවට පත් කරන්න පුළුවන්. ඒ කියන්නේ ට්‍රිප්සිනෝජන්, කයිමෝට්‍රිප්සිනෝජන්, ප්‍රෝඉලාස්ටේස්, ප්‍රෝකාබොක්සිපෙප්ටිඩේස් වල ඉන්ඇක්ටිව් ෆෝම් එක ඇක්ටිව් ෆෝම් එක බවට පත් කරන්න පුළුවන්. ඊට වඩා මෙතන තියෙන ලස්සනම මෙකනිසම් එක තමයි ට්‍රිප්සිනෝජන් එකපාරක් ට්‍රිප්සින් වුණාට පස්සේ ඒ තියෙන ට්‍රිප්සින් සාන්ද්‍රණයෙන් එයාට පුළුවන් ඒ ට්‍රිප්සින්ට පුළුවන් අනිත් තියෙන ඉනැක්ටිව් ෆෝම් වල එන්සයිම ඇක්ටිව් ෆෝම් එක බවට පත් කරන්න තමන්ගේ ට්‍රිප්සිනෝජන් ඉනැක්ටිව් ෆෝම් එක ට්‍රිප්සින් බවට පත් කරන්න. ඒක තමයි මෙතන තියෙන හරි ලස්සන මෙකනිසම් එකක්. හරි මං හිතනවා සයිමෝජන්ස් කියන්නේ මොනවද කියලා අදහසක් ඔයාගේ ඔළුවට ගියා කියලා. හරි. එතකොට අපි බලමු දැන් ඉස්සරහට කොහොමද ප්‍රෝටීන් ඩයිජෙෂන් එක ඕරල් කැවිටි එකේ ඉඳන් ස්මෝල් ඉන්ටෙස්ටයින් එකට ගිහිල්ලා එතනින් ඇබ්සෝප්ෂන් එක කරගන්න කියලා. හරි මේ වලට පේන ඩයග්‍රෑම් එකේ තියෙන්නේ ප්‍රෝටීන් ප්‍රොඩක්ට් එකක් ඕරල් කැවිටි එකෙන් ඇතුළට දාගෙන ස්මෝල් ඉන්ටෙස්ටයින් එකට යන පාර. ප්‍රෝටීන් ප්‍රොඩක්ට් එක දාගත්තට පස්සේ ඕරල් කැවිටි එකේ නැහැ ප්‍රෝටීන් ඩයිජෙෂන් කරන්න පුළුවන් එන්සයිම්. ඒ නිසා අපි ආව එතන ඩයිජෙෂන් එකක් වෙන්නේ නැහැ. අපි ෆුඩ් බෝලස් හදලා ඊසොෆගස් එකෙන් ස්ටොමක් එකට යනවා. ඒතර ප්‍රොපල්ෂන් මූව්මන්ට්ස් ඕන වෙනවා. ඔයාලා ෆිසියොලොජි වලදී ඉගෙන ගන්නවා. එතකොට ස්ටොමක් එකේ ප්‍රෝටීන් ඩයිජෙෂන් එකක් වෙලින් උපයෝගී වෙනවා කියන එක මම කිව්වා. එතකොට අපි බලමු කොහොමද වෙන්නේ කියලා. ස්ටොමක් එකේ චීෆ් සෙල්ස් තියෙනවා. චීෆ් සෙල්ස් වලින් පෙප්සිනෝජන් සික්‍රීට් වෙනවා. සහ පැරායිටල් සෙල්ස් තියෙනවා. පැරායිටල් සෙල්ස් වලින් HCl සික්‍රීට් වෙනවා. මෙයාලගේ ෆිසියොලොජි එක ඔයා ෆිසියොලොජි වල එලිමෙන්ටරි වල ඉගෙන ගන්නවා. එන්ඩෝක්‍රයින් කැලලත් එක්ක. එන්ඩෝක්‍රයින් කැලල නම් තියෙන 3rd semester එකේ. HCl වලින් කරන්නේ මම කිව්වා ඩිනැචරේෂන් කරන ප්‍රෝටීන් මේක ප්‍රධාන වශයෙන් හයිඩ්‍රජන් බොන්ඩ්ස් කරන එක තමයි කරන්නේ. පෙප්සිනෝජන් ඇක්ටිව් ෆෝම් එක හදා ගන්නවා පෙප්සින් ඉන්ටර්මිනල් එන්ඩ් එකේ තියෙන ඇමිනෝ සෙට් එකක් කපලා දාලා මේකට කියන ඔටෝ ඇක්ටිවේෂන් නැත්නම් ඔටෝ කැටලයිසේෂන් කියලා. එතන පෙප්සින් පුළුවන් තියෙන ලාර්ජ් පොලිපෙප්ටයිඩ්. දැන් අපි ගන්න ෆුට්බෝල්ස් වල තියෙන ලාර්ජ් පොලිපෙප්ටයිඩ් ස්මෝල් පොලිපෙප්ටයිඩ්ස් සහ ඇමිනෝ ඇසිඩ් බවට බිඳ දාන්න. මේකට necessary pH එක එක සහ 3 pH 1 සහ 3 කියන එක මේ වැඩේට හොඳ pH පරාසය අපි දන්නවනේ ඔප්ටිමල් pH එකක් තියෙනවා කියන එක. හරි. ඊට පස්සේ දැන් මෙහෙම හදාගත්තු ඇමිනෝ ඇසිඩ්ස් ටිකයි ස්මෝල් පොලිපෙප්ටයිඩ්ස් තියෙන කයිම් එක අපි ට්‍රාන්ස්පෝර්ට් කරනවා ස්ටොමක් එකෙන් එළියට ඩියුඩෙනම් එකට. ඩියුඩෙනම් එකේදී මෙයාට හම්බ වෙනවා සික්‍රේෂන් වර්ග දෙකක්. ඩියුඩෙනම් එකට සික්‍රේෂන් වර්ග දෙකක් එනවානේ. එකක් පැන්ක්‍රියටික් පැන්ක්‍රියස් එකෙන් සික්‍රේෂන් එක අනික බයිල් ඩක්ට් එක හරහා ලිවර් එකයි ඒ ටිකෙන් එන සික්‍රේෂන් එකෙන් බයිල් ප්‍රධාන වශයෙන් අපි හැබැයි විතර මෙතන ප්‍රෝටීන් ඩයිජෙෂන් වලට බයිල් උපයෝගී වෙන්නේ නැහැ. ඒක උඩ වෙන්නේ ලිපිඩ් ඩයිජෙෂන් වල අපි ඉස්සරහට කතා කරනවා මේක. ඩියුඩෙනම් එකේදී පැන්ක්‍රියස් එකෙන් එන පැන්ක්‍රියටික් ජූස් එකත් එක්ක කයිම් එක මික්ස් වෙනවා. මෙතන පැන්ක්‍රියටික් ජූස් එකේ ඉන්නේ ඉනැක්ටිව් ෆෝම් වලින් එන්සයිම් වලින් මම කිව්වා ට්‍රිප්සිනෝජන්, කයිමෝට්‍රිප්සිනෝජන්, ප්‍රෝඉලාස්ටේස්, ප්‍රෝකාබොක්සිපෙප්ටයිඩ්ස් කියලා එන්සයිම් තියෙනවා. යා ඉන්නේ මේ ඉනැක්ටිව් ෆෝම් එකේ. එතකොට එතකොට ඩියුඩෙනම් එකේ තියෙන එපිතීලියල් සෙල්ස් වල තියෙනවා අපි කතා කරපු එන්ටරෝකයිනේස් එකන් එන්ට්‍රෝපෙප්ටිඩේස් ජාතියක්නේ එන්ටරෝකයිනේස් එන්ටරෝපෙප්ටිඩේස් ජාතියක් නැත්නම් ප්‍රෝඉලාස්ටේස් කියන එක. එයාලගෙන් ඉනැක්ටිව් ෆෝම්ස් ඇක්ටිව් කරනවා මේ පැත්තේ අර පොටුවේ කොළ පාරට දාලා තියෙන පොඩි වගුවේ තියෙන එතන එන ටික. ඊට පස්සේ එහෙම ආවට පස්සේ එතනින් ඩයිජෙස්ට් වෙන හැටි දීලා තියෙනවා මම. බලන්න. ඇත්තටම චුට්ටක් මේ පළවෙනි දම් පාට සංගලවරන් චුට්ටක් පහළට තව දික් වෙන්න ඕනේ. හිමිටි පාට එක කාබොක්සිපෙප්ටයිඩේස් වලට විතරයි. මෙතන දැම්මට පස්සේ පළවෙනි තුනෙන් අපිට හදාගන්න ඩයිපෙප්ටයිඩ් and ට්‍රයිපෙප්ටයිඩ්. අපි මම කියවනේ එයාලා කඩන්නේ මැද තියෙන ඒවා. මැද තියෙන ඒවා. ඒ කියන්නේ එයාලා එන්ටර්පෙප්ටයිඩ්ස් කියලා කියවනේ. ඒතකොට එයාලා කඩන්නේ මැද තියෙන ඒවා කඩලා ඇමිනෝ ඇසිඩ් හම්බෙන්න විදියක් නැහැනේ. ඒතකොට මැද තියෙන ඒවා කැඩුවම ඇමිනෝ ඇසිඩ් එන්නේ නැහැ. එතකොට ඩයිපෙප්ටයිඩ් ට්‍රයිපෙප්ටයිඩ් තමයි එයාලෙන් එන්නේ. එතකොට ප්‍රෝකාබොක්සිපෙප්ටයිඩේස් A and B වලින් හැදෙන ඒ කියන්නේ ප්‍රෝකාබොක්සිපෙප්ටයිඩේස් A කියලා જાතියක් තියෙනවා. ප්‍රෝකාබොක්සිපෙප්ටයිඩේස් B කියලා જાතියක් තියෙනවා. එයාගෙන් එන කාබොක්සිපෙප්ටයිඩේස් A තුයි කාබොක්සිපෙප්ටයිඩේස් B තුයි බන්ධන කඩන C ටර්මිනල් එන්ඩ් එකේ ඉඳන් එයාගෙන් හැදෙනවා ඩයිපෙප්ටයිඩ් ට්‍රයිපෙප්ටයිඩ් වගේම ඇමිනෝ ඇසිඩ්ස් උත්. ඒක නිසා
ඩියඩිනම් එකේ අපිට කයිම් එකේ පල විදියට කයිම් එක ප්‍රඩ කයිම් එක ඩයිජෙස්ට් කරලා එන්සයිමටික් ඩයෂන් එක පල විදිහට අපිට හම්බෙන් ඇමනසිට ට්‍රයිපෙප්ටයිට් සහ ඩයිපෙප්ටයිට් බ මෙයාල වරගෙන යනවා ස්මෝල් ඉන්ටස්ටයින් එකට හරි මං එතෙන්ට යන්න කලින් පොඩි දෙයක් කතා කරන්න ට්‍රිප්සින් ඉන්හිපිට කෙලවට පේන වෙතන මොකද ට්‍රිප්සින් ඉන්හිබට කියන්නේ ට්‍රිප්සින් ඉන්හිබිට කියන එක කන කතා කරදවට වචනයම තේරෙනවා ට්‍රිප්සින් කියන කෙනාව ඉන්හිබිට් කරන්න ඇයි ට්‍රිප්සින් ඉන්හිබිට් කරන්න මොකක්ද ප්‍රශ්නය ට්‍රිප්සින් ගැන කවුද ට්‍රිප්සින් කියන්නේ ප්‍රෝටීන් ඩයිජස්ට් කරන්න පුළුව එන්සයිම් එක එ ඉතින් අප ඇගේ ගොඩක් තියෙන ප්‍රෝටීන්නේ තොට පැන්ක්‍රේස් එක හැදල තියෙන ගොඩක් දෙව ප්‍රෝටීන්නේ ඉතින් ඇයි එයා ට්‍රිප්සින් එතකට ඇයි පැන්ක්‍රේස් එක ඇතුරති ඩයිස්ට නැති හරි වාට උදර උත්තර තියෙනවා ඒ උත්තරේ තමයි ට්‍රිප්සින් 3 ඉනැක්ටිව් ෆෝම් ට්‍රිප්සින් ඇක්ටිව් වෙන ඩියුරනම එකට ඇවිල්ලා එපිතිලියල් සෙල්ස් වලින් අපිට එන්ටරෝකයිනස් ඕනි ඊට පස්සේ තමයි එයාට දුරට ඇක්ටිව් කරගන්න පුළුවන් හරි හැබැයි හදිස්සේවත් ඔය තියෙන ට්‍රිප්සින් ටික කොතනද පැන්ක්‍රියස් එක පැන්ක්‍රියස් එක ඇකිමුලේට් වුණොත් පැන්ක්‍රියස් එක ඇතුළේදී එයාට ඇක්ටව ෆෝර්ම් එක බවට පත්වෙන් පුළුවන් ඒකට එක දේවල් උදව වෙනවා ඉන්ෆර්මේෂන් එකක් අපේගේ තියට මොක්කර ලෙඩක් නිසා මැක්ටව වෙන්න පුළුවන් ඉන්ෆර්මේෂන් එකක් ඔටෝමියන් ඩිසිස් එකක් ඒ වගේ මොකක් හර නිසා මෙයා ස්ටිමියුලේට් වෙලා ක්‍රිප්සින් ක්‍රිප් නෝජන්ගෙන් ක්‍රිප්සින් හදන්න පුලගෙන ඇක්ටව ෆෝර්ම් එක හදන්න පුළුව එයාගේ ඇක්ටව ෆෝර්ම් එක හැදවා කියන්නේ අපි පැන්ක්‍රියස් එක ඔටෝ ඩයිජස්ට එකට ලක් වෙනවා අපේකට ගෙන පැන්ක්‍රේ ටයිටස් කියලා ට්‍රිප්සින් ඉන්හිපිට කියන් එක අපි අතරම් දැකමැක්ව මේක නවත්ත ගන්න තියෙන එන්සයිම් එයාලගේ ඉනක්ටව ෆෝර්ම් එකෙන් සික්‍රීට් කරන එක තුර අපි ට්‍රිප්සිය ගෙන ඉනක්ටව ෆෝර්ම් පෙන්සයි මොක්කම නක්ටව ෆෝර්ම් සික්‍රීට් කරන මෙන කතා කරන ට්‍රිප්සින් එක පිතකට ට්‍රිප්සින් ඉන්හිපිට කියලා කතා කරන්නේ වාට කිව්ව මත්තක ඇතිවම ට්‍රිප්සින්ට පුළුවන් එයා ඇක්ටව වුණට පස්සේ එයාට පුළුවන් එයාවම සහ එයාගේ අනිතින්න ඉනෙක්ටව ෆෝම්ස් එයාගන්න අනිතින්න සයිමල ඉනෙක්ටව ෆෝම්ස් ක්ටව ෆෝම් බට පත් කරන ගැ ටිප්සින් කියන්නේ එක තුනොත් එකක් භයානක මනුස්සෙක් යාව පොඩ්ඩක් නවත්තල කරලා තියන්න නිසා සුබාදහම් මාතාව දායාතය දීල තියෙන ට්‍රිප්සින් ඉන්හිබිට කියලා තොට අපි මෙතන කරන්න ට්‍රිප්සින් හිබිටකට පුළුවන් ෆ්‍රිප්සින් ක්ටව වලින් නවත්තන්න මගේ මතකය හරිනම් 20% ප්‍රමාණයක් සික්‍රීන් ක්ටව වෙනක නවත්තන්න ට්‍රිප්සින් ඉන්හිබිට එකට පුළුවන් තකට මේ තියන්නයාකට පොඩි කාරණාවක් පැන් ඇත ටිප්ස හිබිට කියන විතර කම්වෙන පැන්ක්‍රියස්ගේ විතරක් නයා ලංසට පවත නවාලට ස්රටි කනගන්න පුළුවන් සහ ඉන්ට්‍රස්ටම් පොඩක් වල බලන්න දැනට ඕට කාල විතරක්ම කියන්න පැන්ක්‍රේටික් සික්‍රේටරි සිප්‍රේන් ඉන්හිබිට PSTI එතකොට මේ තව නමක් තින ග්‍රහංසර දාලතින SPINK1 බිතන වෙන්නේ ට්‍රිප්සින්ට බැඳලා එයාගේ ඇක්ටිවිටිය ඉන්හිබිට් කළ දානවා ඒක ප්‍රිවෙන්ට් කරගන්න පුළුවන් ඔටෝේෂනයක් සිද්ධ වෙන එක පැන්ක්‍රේටිස් පැන්ක්‍රියස් එක ගෙන පැන්ක්‍රියටයිටස් කෙන ලඩේ හැදන එක නවත්තගන්න පුළුවන් සාමාන්‍ය තත්වයට තිදි මේ හරි ප්‍රශ්නයක ලා ඉන්ෆර්මේෂන්යකගේ ලොකු ඩක්කවත් අපිට ්‍රිප්සි හිබිට කරනත යා ඇප්සන්නුත් ්‍රිප්සි හිට ඇප්සනුත් අපිට ක්‍රෝනික් ප්‍රන්ක්‍රටයිටස් වගේ දෙවල් ඇකවට පැන්ක්‍රටයිස් වගේ දේවල් බලාගන්න පුළුව මේ වයි තේරුම හඩිගන ගනි හරි මේ තියන්න මඳ කිපු කතා ඩයිග්‍රමික මේ කුපි නොටෙන් ගතු ෆොට එක ම මේ තියන්න වෙන හැටි ඇකට පැන්ක්‍රටයිඩස් එක information of pancreas obstruction of normal pathway in when pancreatic enzyme are secreted acute pancreatitis in හැටි inflammation එකක් වෙලා pancreas එකට obstruction normal path එක obstructed වෙන කියන අපිට ඒක මෙහෙම වෙන්න පුළුවන් ඒ obstruction එක සිද්ධ වෙන්නේ ගෝල් බ්ලඩ එක බ්ලඩ එකෙන් එන ගෝල් බ්ලඩ ගෙන බයිල් ඔබස්ට්‍රක්ෂණයක් කළගෙන බයිල් ස්ටෝනයක් ෙ පික්මන් ස්ටෝන් අපිම කතා කරනවා අපි ඒ ගෝල් කොලස්ටෝල් ස්ටෝන් පික්මන් ස්ටෝන් කළ ස්ටෝනයක් ඇවිල්ලා යල කොමන් බයිල් ඩක්ට එක බ්ලොක් කල්ලා ඔක්ලූෂන් එකක් ඇවිල්ලා එහෙම වෙන්න පුළුවන් එහෙමොත් ඔක්ලූෂණයක් අපිට එන්සයිම්ස්ටික ඇකිමිලෙට්ටනවානේ එනිසා සයිමෝජන්ස් ඇක්ටිවේට් වෙනවා ඉන්සයිඩ් ද පැන්ක්‍රියට් ෆ්‍රන්කියර් සෙල්ස් එනිසා අපිට
එයා ඔටෝජන් එකට ලෙක් වෙලා ඇකියුට් ප්‍රන්ක්‍රේටයිඩස් කෙන ලෙඩේනවා. හරි දයම් බ්‍රශ් බෝඩ ඉන්සයිම් සලට මං එතනම කතා කරේ එතන කරලමට පස්සෙ ලේසි කියල හිතන නිසා දයම් බ්‍රශ් බෝඩ ඉන්සයිම් සල්ට බ්‍රශ් බෝඩ ඉන්සයිම්ස් ප්‍රධාන වශයෙන් අපි කතා කරනවා දෙකක් එක වෙන් ස්මෝල් ඉන්ටස්ටයින් එක ලුමිනල් සර්ෆේස් ගන්න තිගෙනතකොට ඇමිනෝ පෙප්ටිඩයිඩ ඇමිනෝ පෙප්ටිඩේස් ඇන් ඩයි පෙප්ටිඩේස් මෙයාලා එයාලගේ ඉනෙක්ටව ෆෝර්මකින් සික්‍රීටනතකොට එයාතන ඉන්න ප්‍රෝවිලාස්ට සොරි ඉන්ටරෝකයිනස් ඉන්ටර පෙප්ටිඩේස් වගේ ඉන්ටර පෙප්ටිඩේස් ඕන ජාතික ඉන්ටරෝකයිනස් කන්ටර පෙප්ටිඩේස් ජාතියක්නේ තොර ඉන්ටර පෙප්ටිඩේස් ඕනම බ්‍රන්ඩ් එකට පුළුවන් මේක අමසිට කරගන්න කැන්සොරි මෙයාව ඇක්ටව ෆෝර්ම එකට දාන්න එක මන පිටඩේස් එක ප්‍රෝමන පිටඩේස් ඇමන පිටඩේස් කරන්න පුළුවන් එතකොට මෙදන පුළුවන් ඇමන පිටඩේස් පාවිච්චි කරලා ඩයිවිපිටේස් පාවිච්චි කරලා අපිට තියෙන දැන් අපි දන්නවා ප්‍රොඩක්ට්ස් සොරි එන් ප්‍රොඩක්ට්ස් විදියට එන් ප්‍රොඩක්ට්ස් නෙවෙයි ප්‍රොඩක්ට්ස් විදියට ආවේ ඩියුරිඩමෙන්ටේෂන් එකෙන් පස්සේ ඩයිපෙප්ටයිඩ් ට්‍රයිපෙප්ටයිඩ් ඔලිගොපෙප්ටයිඩ් කියන ඒවා මේ කට්ටියව ඩයිජෙස්ට් කරලා ඇමිනෝ ඇසිඩ්ස් හදාගන්න. හරි දැන් අපි එතකොට අපි ඩයිජෙෂන් එක ඉවරයි. ඩයිජෙෂන් එක ඉවරයි කියන්නේ ස්පෝන ඉන්ටස්ටයින් එකෙන් පස්සේ ඩයිජෙෂන්යක් සිද්ධ වෙන්නේ නැහනේ. ඒ තරම් ඩයිජෙෂන් එක වෙන්නේ නැහැ. එතන ඩයිජෙෂන් එක ඉවරයි. හැබැයි ඒතර අපි ඇමිනෝ ඇසිඩ් හදාගත්තා. හරි. එතකොට මෙතනක් තියෙනවා පොඩි වැදගත් කාරණාවක්. අපි දැන් මෙතන ඇමිනෝ පෙප්ටිඩේස් ඩයිපෙප්ටිඩේස් වගේ පාවිච්චි කරලා ඇමිනෝ ඇසිඩ් හදාගත්තට හැබැයි අපේ තිවිච්ච ඔක්කොම ට්‍රයිපෙප්ටයිඩ් ඩයිපෙප්ටයිඩ් කෑලි ඔලිගොපෙප්ටයිඩ් කෑලි අපිට බැහැ ඇමිනෝ ඇසිඩ් කරන්න. එයා ඒ සබාදහම් මාතාව හදලා තියෙන විදිය ඉතින් අපිට බැහැම කරන්න. සැලක යුතු සිග්නිෆිකන්ට් amount එකක් ට්‍රයිපෙප්ටයිඩ් ඩයිපෙප්ටයිඩ්ස් ඉතුරු වෙනවා. එතකොට ට්‍රයිපෙප්ටයිඩ් ඩයිපෙප්ටයිඩ් බ්ලඩ් ස්ට්‍රීම් එකට දාගන්න බෑනේ. එහෙනම් මෙයාවත් ඩයිජෙස්ට් කරන්න වෙනවා. ඒක වෙන්නේ කොහේද? කොහොමද? එයා ඇබ්සෝබ් කරගන්නේ කොහොමද? හැබැයි ට්‍රයිපෙප්ටයිඩ් ඩයිපෙප්ටයිඩ් ඇබ්සෝබ් කරගන්න පුළුවන්. හරි. එහෙනම් ඇබ්සෝබ් කරගන්න පුළුවන්. ඇබ්සෝබ් කරලා ඇමිනෝ ඇසිඩ් තමයි බ්ලඩ් ස්ට්‍රීම් එකට දාන්න වෙන්නේ. ඇයි? රෝ මැටීරියල් එක බ්ලඩ් ස්ට්‍රීම් එකට දාන්න එපා. බලමු කොහොමද කරගන්නේ. ඒකට මෙතනව දැනගන්න ඕනේ ඔක්කොම all dipeptides and tripeptides are not broken down. enzyme product විදියට tripeptide dipeptide amino acids කියන තුනම තියෙනවා කියන එක. හරි. කතා කරමු absorption of end products කියන එක. මේ diagram එකෙන් පෙන්නන්නේ කොහොමද absorption එක වෙන්නේ කියලා. පොඩි පොඩි channels ටිකක් තියෙනවාට වෙන මේ පාට වලින් මම දාලා තියෙනවා. සෝඩියම් ගැන පොඩ්ඩක් කතා කරලා දෙන්න බලමු මේක විග්‍රහ කරගන්න. උඩම තියෙනවා සෝඩියම් හයිඩ්‍රජන් කවුන්ටර් ට්‍රාන්ස්පෝර්ට් එකක්. දෙකොට හරි. දෙපැත්තට සෝඩියම් ඇතුළට හරියන එළියට. ඇයි එහෙම කරන්න කියන එක ඉස්සරහට වැදගත් වෙනවා. හේතුව විදිහට අපි ගත්තොත් අපි ෆස්ට් සෙමිස්ටර් එකේ ෆිසියොලොජි වල ඉගෙන ගන්නවා අපේ ස්මෝල් ඉන්ටෙස්ටයින් එකේ ඇක්ටිව් ට්‍රාන්ස්පෝර්ට් මෙකනිසම් එකක් විදිහට තමයි ඇමිනෝ ඇසිඩ් ඇතුළට ගන්න කියන එක. ඇමිනෝ ඇසිඩ් ඇතුළට ගන්න වෙන්නේ සෝඩියම් එක්ක. එතකොට මේ සෝඩියම් කොහෙන් හරි ඕනනේ. අපි සෝඩියම් ටික සෙල් එකකින් එළියට දාලා දානවා. ඇයි සෙල් එකෙන් එළියට දාන්නේ? අපිට දිගටම සෝඩියම් කන්සන්ට්‍රේෂන් එකක් ලුමිනල් සර්ෆේස් එකේ නැත්නම් ලූමන් එක ඇතුලේ මේන්ටේන් කරගත්තොත් තමයි අපිට පුළුවන් වෙන්නේ දිගටම ඇමිනෝ ඇසිඩ් ඇතුළට ගන්න. ඒ නිසා අපි සෙල් එක ඇතුළේ තියෙන සෝඩියම් අරන් එළියට දානවා. සෝරි ඇත්තටම මට වැරදුනා. සෝරි වැරදුනා. සමාව වෙන්න. එහෙම එකක් නෑ. සෝඩියම් ඇතුළට දානවා ඇමිනෝ ඇසිඩ් එක. සෝඩියම් ඇතුළට දානවා ඇත්තටම වැරදුනා. පොඩ පටලවා ගත්තා මම. වැරදුනා. සෝඩියම් ඇතුළට දානවා ඇමිනෝ ඇසිඩ් එක. එයා ඇක්ටිව් ට්‍රාන්ස්පෝර්ට් මෙකනිසම් එකක්. මේ රතු පාටින් දාලා තියෙන සෝඩියම් ඉනම් කළු පාට උඩ තියෙන සෝඩියම්ට යන්න ඕන ඉතලේ අනිත් පැත්තට වදින්න ඕන. මේ E හිස එන උඩ තියෙන කළු මෙන්න මෙතන මම ලේස් පොයින්ට් එක පෙන්නන්නම්. මෙන්න මෙතන තියෙන මේ E හිස වැරදි. මේ ඉතලේ වැටෙන්න ඕන මෙන්න මේ පැත්තට. මෙන්න මේ විදිහට තමයි වැදෙන්න ඕන. එතකොට පොඩ්ඩේ ඒ අඩුපාඩු පොඩ්ඩ හදාගන්න.
පුඩට පොඩුවක් සොරි. එතකොට මෙන්න මෙතන සෝඩියම් ඇමිනෝ ඇසිඩ් ඇතුළට දානවා. මේක ඇක්ටිව් ට්‍රාන්ස්පෝර්ට් මෙකනිසම් එක. එතකොට මෙන්න මේ තියෙන චැනල්ස් දෙක. එයා හයිඩ්‍රජන් අයන උපයෝග හයිඩ්‍රජන් අයනයි. ඒ කියන්නේ ඩයිපෙප්ටයිඩ් සහ ට්‍රයිපෙප්ටයිඩ් ඇතුළට දාන්න හැදෙන channel දෙක. එතන වෙන්නේ එයා දාන්නේ හයිඩ්‍රජන් අයනත් එක්ක තමයි ඇතුළට. ඒ කියන්නේ අපිට මේ වැඩේ දිගටම කරගන්න නම් අපිට ඕනි වෙනවා දිගටම සප්ලයි කරගන්න පුළුවන් හයිඩ්‍රජන් අයන සාන්ද්‍රණයක්. ඒ කියන්නේ අපිට සිද්ධ වෙනවා අපේ ලූමන් එකේ දිගටම හයිඩ්‍රජන් අයන අපිට ඕන කරන මට්ටම, ඒ කියන්නේ මේ වැඩේට අවශ්‍ය වෙන මට්ටමේ සාන්ද්‍රණයකින්වත් අඩුම තැනයි පවත්වා ගන්න. එතකොට මෙන්න මේ වැඩේ කරන්න තමයි උඩ තියෙන කළු පාට ඩොට් එකක් දාලා මම channel එකක් ඔය ඇඳලා තියෙන්නේ. ඒකෙන් තමයි මේ වැඩේ කරගන්නේ. මෙතනින් අපිට හයිඩ්‍රජන් අයනට ගෙලිට ඇදලා අරන් තියෙන ලූමන් එකේ සෝඩියම් තියෙනව නැති වෙන්න. ඒ ලූමන් එකේ තියෙන සෝඩියම් ඇතුළට දානවා. ලූමන් එකේ සෝඩියම් ඇතුළට දාලා හයිඩ්‍රජන් අයන් එළියට ඇදලා ගන්නවා. ඒ හයිඩ්‍රජන් අයන් ඩයිපෙප්ටයිඩ් ට්‍රයිපෙප්ටයිඩ් එක්ක ආයි ඇතුළට දානවා. ට්‍රයිපෙප්ටයිඩ් එක ආයි ඇතුළට දානවා. ඔය විදිහට තමයි ඩයිපෙප්ටයිඩ් ට්‍රයිපෙප්ටයිඩ් ඇතුළට දාන්නේ. එතකොට මේක කෝ ට්‍රාන්ස්පෝර්ටර් සිස්ටම් එකක්. ඉතින් තියෙන තුනම කෝ ට්‍රාන්ස්පෝර්ටර් ඩයිපෙප්ටයිඩ් ට්‍රයිපෙප්ටයිඩ් ඇමිනෝ පෙප්ටයිඩ් තුනම දාන්නේ කෝ ට්‍රාන්ස්පෝර්ටර් සිස්ටම් එකට. සෝඩියම් හයිඩ්‍රජන් පම්ප් එක එතකොට කවුන්ටර් ට්‍රාන්ස්පෝර්ට් සිස්ටම් එකක්. හරි. ඊට පස්සේ මෙහෙම ඇතුළට ගත්තු ඩයිපෙප්ටයිඩ් ට්‍රයිපෙප්ටයිඩ් පෙප්ටිඩේස් ඩයිපෙප්ටිඩේස් ඇන්ඩ් ට්‍රයිපෙප්ටිඩේස් වලින් ඩයිජෙස්ට් කරලා අපි මොකද්ද කරන්නේ? හදාගන්නවා ඇමිනෝ ඇසිඩ්. එහෙම හදාගන්න ඇමිනෝ ඇසිඩ් තව channel එකක් හරහා බ්ලැක් ස්ක්‍රීන් එකට දානවා. අපි දැන් අපේ ප්‍රෝටීන්ස් ටික ඩයිජෙස්ට් කරලා ඇබ්සෝබ් කරලාත් ඉවරයි. එතකොට අවසාන ඩයිජෙෂන් එක කියන එක සිද්ධ වුණේ ස්මෝල් ඉන්ටස්ටයින් එකේ මේක ඇතුලේ තමයි අවසාන ඩයිජෙෂන් එක සිද්ධ වුණේ. එතකොට අපි දැන් දෙද්දි ප්‍රෝටීන් ඩයිජෙෂන් එක කියන කතාව ඉවර කරලා ඉන්නේ. හරි, අපි බලමු ඇලර්ජික් රියැක්ෂන් එකක් කියන්නේ මොකද්ද? ඔක ඇලර්ජි රියැක්ෂන් එකක් කියන්නේ මොකද්ද? ඔක අහලා තියෙනවනේ. ඇලර්ජික් රියැක්ෂන් එක කියන එක අහලා තියෙනවනේ. හැබැයි ඇත්තටම ඇලර්ජික් රියැක්ෂන් එක කියන්නේ මොකද්ද කියන එක අපි දැනගන්න ඕනේ පොඩ්ඩක්. ඇලර්ජික් රියැක්ෂන් එකක් ඇති වෙන්නේ කොහොමද? දැන් මම කිව්වා අපි දාන්නේ බ්ලඩ් ස්ට්‍රීම් එකට ඇමිනෝ ඇසිඩ් හදිස්සියව ඔලිගෝපෙප්ටයිඩ් කෑල්ලක්, ඩයිපෙප්ටයිඩ් කෑල්ලක්, ට්‍රයිපෙප්ටයිඩ් කෑල්ලක් බ්ලඩ් ස්ට්‍රීම් එකට ගියොත් තමා මෙන්න මේ කියන ඇලර්ජික් රියැක්ෂන් එක ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේක වෙන්න පුළුවන් සෙල් එකක් අස්සෙන් දාන්න පුළුවන්. ඒ කියන්නේ ට්‍රාන්ස් සෙලුලර් විදියට. සෙල් දෙක අතරින් යන්න පුළුවන්. ඒ කියන්නේ මම කතා කරන ඩයිපෙප්ටයිඩ් ට්‍රයිපෙප්ටයිඩ්. ඒකට කියනවා පැරාසෙලියුලර් විදියට. කොහොමද මේ විදියට ඇතුළට ගියොත් මෙයාලා ඇන්ටිබොඩි ෆෝමේෂන් කියන්නේ දැන් බ්ලඩ් ස්ට්‍රීම් එකට මෙයා ආගන්තුක දෙයක්නේ. අපි දන්නවා ආගන්තුක දෙයක් ආවට පස්සේ තමයි ඇන්ටිබොඩිස් හදන්නේ. මෙයාලට against ඇන්ටිබොඩි ෆෝමේෂන් එකක් කරනවා. ඊට පස්සේ අන්න ඒකට තමයි අපි ඇලර්ජි රියැක්ෂන් එකක් විදිහට එයා ප්‍රකාශ වෙන්නේ ඇලර්ජික් රියැක්ෂන් එකක් විදිහට. චොට්ටයි එක දැනගෙන ඉන්න. හරි, අපි යන්නේ digestion and absorption of carbohydrates. Digestion and absorption of carbohydrates. අපි දැන් කරන්නේ carbohydrate products වරන් එයාලගේ තියෙන glycosidic bonds hydrolyze කරලා එයා ඒක හදනවා monosaccharides.
මේක ඇතරම පෝටීන් ඩයිෂන් ගෙන කතාකරොත් එක ටික ගොඩක් වැදගත්වන කෑල්ලක් ප්‍රශ්නය හොඳට අහන කෑල්ලා ඒසා එක ගොඩ ටික් වැඩිපුර බලන්න ගොඩ අඩියවදනක් දාන්න ඕන හැබි කාබෝහයිඩ ඩයිෂන් එකම ගොඩ ඩයිෂන එහෙම ගොඩ ප්‍රශ්නහන තන පුත්නව ච්චර වැදගත් කියන්න වැදගත් අනිතක තමයි පෝඩන් ඩේෂන එකට අපිට හම්බලද ලෙක්ෂනෝටිකත් ගොඩක් හොඳයි ලෙක්ෂනෝට් එක හැමදේ මටංගුයි ඒ ලෙක්ෂනෝට් එක හොඳට බලන්න හරි අපියන් කාබෝහයිඩ්‍රට් ඩයිජස්ට් කරගන්න බලමු මොන වගේ ටයිම් වලද ඩයිජෙෂන් එක සිද්ධ වෙන්නේ සෝරි දැන් අපි දන්නවනේ එන්සයිම් අපි මූලම ස්ලයිඩ් මේ තන මූල හරියම කතා කරා මොන එන්සයිම් මොන තැන් වල තියෙන්නේ කියන්නේ අපි දැන් මවුත් වල තිබ්බ ඇල්ෆා මයිලේස් එතකොට එතෙන්දි ඩයිජෙෂන් එකක් සිද්ධ වෙනවා ස්ටොමක් එකේ එහෙම කිසිම එන්සයිම් එකක් තිබෙන්නේ නැහැ සහ අඩු pH එකක් තියෙන්නේ කවුරු නිසාද HCl නිසා ඒ නිසා salivary amylase නැත්නම් thioline වල ෆන්ක්ෂන් එක නැති වෙලා යනවා එතකොට ස්ටොමක් එකේ වෙන්නේ නැහැ කාබෝහයිඩ්‍රේට් ඩයිජෙෂන් එකක් ඒතකොට ඩයිජෙෂන් එකේ ලොකුම ප්‍රමාණය සිද්ධ වෙන්නේ ස්මෝල් ඉන්ටෙස්ටයින් එක තුලේ pancreatic juice brushboard enzyme වයින් තමයි ඩයිජෙෂන් එක වෙන්නේ pancreatic juice එකේ pancreatic alpha amylase ඉන්නවා එයාගෙන් ඩයිජෙෂන් එකක් සිද්ධ වෙනවා සහ isomaltase maltase sucrase lactase terhiolase වලින් ඩයිජෙෂන් එකක් සිද්ධ වෙනවා මෙතන එන්සයිම් වල ඇක්ෂන් මොන බන්ධනද කඩාගන්න ඒක චුට්ටක් දැනගෙන ඉන්න ඕන MCQ එහෙම අහනවා අහන්න පුළුවන් MCQ අහන්න පුළුවන් එයාලා ස්පෙසිෆික් බොන්ඩ්ස් ඩයිජෙස්ට් කරනවා කියන එක එයාලා ස්පෙසිෆික් බොන්ඩ් ක්ලියර් කරනවා කියන එක තරම් ඉන්න ඒ බොන්ඩ්ස් කියන්නේ මොනවද පොඩ්ඩක් මතකේ තියාගන්න ඕනේ එයා මෙහෙම කරන්න එක හතරට එකට මතක තියාගන්න එක හතරට එකට මතක තියාගත්තට පස්සේ amylase maltase lactase එක හතරට එක එතකොට sucrase එනවා 1 2 terhiolase අලුත් නමක් නේ 1 1 එතකොට 1 6 isomaltase කියන කෙනා එනවා කියන්නේ චුට්ටක් මතක තියාගන්න. එතකොට ඔයාලට තේරුම් ගන්න තියෙන දේ තමයි දැන් අපි ගන්න ස්ටාර්ච් ගත්තත් එයා බ්‍රාන්චින් පොයින්ට් තියෙන හැම තැනක් 1 4 තියෙන බ්‍රාන්චින් පොයින්ට් 1 4 එලෙගන් සිස්ටලා තියෙන amylose තියෙනවා. එයා unbranched amylopectin branched form එක 1 4 වගේ මේක 6 තියෙන එක ඕනේ. එතකොට 1 4 1 6 කියන මේ එන්සයිම් වර්ග දෙකම මේක ඩයිජෙස්ට් කරගන්න ඕනේ නෝ. ඊට අමතරව ඔය සුක්‍රේස් වල සුක්‍රෝස් වල තියෙන බන්ධන විශේෂ ඊට වඩා වෙනස්. එතකොට ඒ හැම මේ එන්සයිම් එකක්ම ඕනි වෙනවා සම්පූර්ණ අන්තිමට හදාගන්න මේ පොඩි අපේ රෝ මැටීරියල්ස් ටික මේවා හදපු රෝ මැටීරියල්ස් ටික හදාගෙන ඒවා ඇබ්සෝබ් කරගන්න ඕනි වෙනවා කියන එක දැනගන්න. එතකොට මේ තියෙන ඔය එන්සයිම් ටික ඇක්ටිවේට් කියන්නේ මේ කියන්නේ එන්සයිම් ඇක්ටිව් කරන්න ඇක්ටිවේටර් එකක් ඉන්න සමහර දැන් අපිට ගත්තොත් salivary amylase pancreatic amylase දෙකටම chloride අයන ඇක්ටිවේටර් එකක්. ඊට පස්සේ යාලා මොන වගේ සබ්ස්ට්‍රේට් එකක් මතද ක්‍රියා කරන්නේ එන් ප්‍රොඩක්ට් එකක් මතද ක්‍රියා කරන්නේ මේක ලෙක්චර් නෝට් එකේ තියෙනවා කුප්පිය ඔන්ට් එකේ තියෙනවා මේ වගුව බලා ගන්න මේ වගුව තමයි ඉතින් පාඩම් කරගන්න වෙනවා පාඩම් කරගන්න මතක තියාගන්න වෙනවා මේක බලන්න මේක ටිකක් බලන්න එතකොට තේරුම් ගන්න මේක ලොකු දෙයක් තේරුම් ගන්න නෑ මම චුටි විස්තරයක් කරන්නම් ෆ්ලෝ එක වගේ කියාගෙන යන්න පොඩ්ඩක් මම ෆ්ලෝ එකක් මේකට chart එකක් දාලා නෑ ෆ්ලෝ එක වගේ පොඩ්ඩක් කියාගෙන යන්නම් ඔයාලා චුට්ටක් බලන්න අහන් ඉන්න පුළුවන් නම් මම කියන චුට්ටක් ලියාගත්තත් කමක් නෑ ස්ටාර්ච් මොනවා හරි ස්ටාර්ච් දායක් ගත්තට පස්සේ එයාව ඕරල් කැවිටි එකේ තියෙන ඇල්ෆා ඇමයිලේස් වලින් එහෙම කඩාගෙන ඉවර වෙලා ස්ටයිලින් salivary amylase කඩාගෙන ඒ කියන්නේ එක හතරනේ කඩන්නේ amylase වලින් ඒක හතරට ගලසි බොන්ස් කඩනවා එතකොට ඩයිසැකරයිඩ් හැදෙනවා උදාහරණයක් maltose monotriose ඒ කියන්නේ එක හතර බන්ධන කීක තැන් වලින් කඩන නිසා ඩයිසැකරයිඩ් monotriose ඒ කියන්නේ එයා ට්‍රයිසැකරයිඩ් monotriose හැදෙනවා සහ ඔලිගොසැකරයිඩ් හැදෙනවා තව මේ ඩයිජෙස්ටේෂන් ඇති amylose amylopectin කැලේ තියෙනවා ඒ කියන්නේ polypeptide නුත් polypeptide නෙවෙයිනේ ඒවත් තියෙනවා
තකොට පැන්ක්‍රේස් එකට පස්සේ පැන්ක්‍රේස් එකෙන් එනවා ඇල්ෆමයිලෙස් එයත් එක හතර බන්ධන තමයි කඩන්නේ ලියරනම් එකට දානවා එතට එ හතර බන්ධන කරනවා එතර ඩයිෂන සෝප්ෂන් එක වැඩි හේතුව දැන් කයිම හදාගෙන තියෙන නිසා කට ඕරල් කැපිට වඩා හොඳර මික්සල තකොට එතනත් එක හතර බන්ධනට කඩනවා එහෙම කඩාගෙන ඉතර වෙන මෑල පෙක්ටීන් මෑලෝස් සහ ඇදිච්ච ඩයිස කරයිට් ඔලිගොස කරයිට් මෝල් ට්‍රයෝස් වගේ දේවල් මෝල්ටස් සුක්‍රෝසේ වගේ දේවල් සුක්‍රෝස් ඒ වගේ දේවල් එනවා ස්මෝල් ඉන්ටස්ටයින් එකට එතකොට ස්මෝල් ඉන්ඩස්ටයින් එක බ්‍රශ් බෝඩ එක දිරෙන සයිම්ස් වලින් මේ කියන ඩයිසකරයිට් ්‍රයිසකරයිට් ඔලිකෝසකරයිට් තියෙන පොඩි පුලිස කරයිට් ඒව කඩල දාලා එයාලගේ රෝමැටීරියල්ස් පට පත් කරනවා එටවස් ඒරෝ මැටිරියල්ස් තම බ්ලඩ් ස්ට්‍රීම් එකට ඇබ්සෝප් කරගන්නේ ඔයටික තියනට කොක්කෝ මේක තියෙන වෙලගේ තැනුම් එකන හදන ප්‍රඩක්් එකත් එක්ක බලමෙන් ප්‍රඩක්ස් මනවද කිය ප්‍රඩක්ට ගලූකෝස් ෆ්‍රක්ටෝස් ගලක්ටෝස් ඒ ගැන්න මෙයාලගේ මොනෝසැකරයිට් එන් ප්‍රඩක්් එතකට අපි කතාගන්නවා ඉන්ඩයිජස්ටබල් කාබෝහයිඩ්‍රේට් සෙට් එකක් ඉන්ඩයිජස්ටබල් කාබෝහයිඩ්‍රේට් කියල සෙට් එකක් ඉන්ඩයිජස්ටබල් කාබෝහයිඩ්‍රේට් කියන සෙට් එකේ ඉන්ඩස්ටබල් කාබෝහයිඩ්‍රේෂන් සෙට් එක අපි කතාගන්න ඩයිජස්ට් වෙන කාබෝහයිඩ්‍රේට් අපිට ප්‍රධාන වශයෙන් මතක් වෙන්න ඕන දේ තමයි ඒ කියන්නේ සෙලියුලෝස් ප්‍රධාන වශයෙන් බීට එක හතර බන්ධන අපිට කඩන්න පුළුවන් ඒ නිසා අපි ඩයිජස්ටිව් ට්‍රැක් එකේ නැහැ ඒ නිසා ඒවයි කට්ටිය හැබැයි එයා ඉන්ඩයිජස්ටබල් කියලා එයා අපේ ඩයට් එක ඇතුළත් වෙන්න ඕනේ නැද්ද නෑ පැහැදිලිව මෙයා අපේ ඩයට් එක ඇතුළත් වෙන්න ඕන හේතුව එයාගෙන් ලොකු කාර්යභාරයක් කරනවා එයා අපිට උදව් වෙනවා අපේ ෆීසිස් වල ප්‍රමාණය වැඩි කරගන්න එතකොට මලබද්දේ වගේ රෝගී තත්ත්ව ඇත්වීම් වලක්ව ගන්න එකවා ඩයිට්‍රි ෆයිබර්ස් කියන මාතෘකාව යටතේ ඉගෙන ගනීවි බලමු එන් ප්‍රඩක්් ඇප්සෝප් කරගන්න කොහොමද කියන එක ඩයිග්‍රම් එක බලන්න අපි දන්නවා ෆස්සම් එක දැනුවෙන් මොනොසකරයි ට්‍රන්ස්පෝර්ට් කරන්න චැනල්ස් තියෙනවා වේකට හින ගලට් කියලා GLUT ගලට් ලට් වර්ග බිදන වශයෙන් පහක් කතා කරනවා ෆසම එක මෙම කතා කර ගලට් 5 කියන කෙනා ගතට පස එයා ඉන්සිවලෙන් ඉන්ඩිපෙන්ඩන්ට් කෙන ගතක තියාගන්න යා ගලට් 5 වලින් ප්‍රධාන වශයෙන් ගලූකෝස් නෙවෙයි ෆ්‍රක්ටෝස් ඇතුළට දාන්න කෙන ගතක තියාගන්න ගලට් 5 කියන එක හම්බෙනවා ලුමිනල් සර්ෆේස් එකේ තියෙන්නේ මේ දලන්න මේ මේ හම්බෙනවා ලුමිනල් සර්ෆේස් එකේ ගලට් 5 කියන එක එතකොට මේ තියෙන්නේ සෝඩියම් ගලූකෝස් කෝ ට්‍රන්ස්පෝර්ට් එකක් මෙතනින් ගලූකෝස්නුයි සෝඩියම්ස්තුයි ට්‍රන්ස්පෝර්ට් කරනවා සෙල්ල ඇතුළට මෙතනින් ෆ්‍රක්ටෝස් ට්‍රන්ස්පෝර්ට් කරනවා ඊට ඒම් ට්‍රන්ස්කෝට් කරපු හැමෝම ගලට් 2 එකස්සෙන් ගලූකෝස් ෆ්‍රක්ටෝස් සේරම අපි දාගන්නවා බ්ලඩ් ස්ට්‍රීම් එකට මෙති හරි එතකොට මෙන්න මේ ක්‍රියාව සිද්ධ වෙන්න නම් මේ ක්‍රියාව සිද්ධ වෙන්න නම් සෝඩියම් එලිට දාන්න ඕන ඒ නිසා තමයි මෙතන මේ අපි සෝඩියම් එලියට දාන්නේ. ඒකට අපිට සෝඩියම් ATPase පම්ප් එක වැදගත් වෙනවා. හරි. පොඩක් කතා කරමු ග්ලයිසෙමික් ඉන්ඩෙක්ස් එක ගැන. ග්ලයිසෙමික් ඉන්ඩෙක්ස් කියන්නේ එයා ඉන්ඩිකේටර් එකක් එයා ඉන්ඩිකේටර් එකක් අපි මම සරලව සිංහලෙන් තේරෙන භාෂාවෙන් කිව්වොත් එයා ඉන්ඩිකේටර් එකක් අපි මොකක් හරි ඩයට් එකක් ගත්තට කාබෝහයිඩ්‍රේට් ඩයට් එකක් ගත්තට එයා කොහොමද අපේ බ්ලඩ් ස්ට්‍රීම් එකේ ග්ලූකෝස් ලෙවල් එක එකපාරට වැඩි වෙනවද සාමාන්‍යයෙන් පොඩ්ඩක් වැඩි වෙලා එහෙම තියෙනවද ඒ කියන එක දැන් ග්‍රාෆ් එක බලන්නකො මේ හයි ග්ලයිසෙමික් ඉන්ඩෙක්ස් එක තියෙන බ්ලඩ් ස්ට්‍රීම් එක දැන් ආහාර ගත්ත ටයිම් එක මේ හරියනම් ගත්ත වෙලාවෙ එකපාරට වැඩි වෙලා තියෙනවා ලෝ ග්ලයිසෙමික් ඉන්ඩෙක්ස් එක කෙනෙක් කොහොම අඩු වෙලා තියෙනවා ඊට පස්සේ අපිට මේ ග්ලයිසෙමික් ඉන්ඩෙක්ස් එක කියන තත්ත්වය ඒ කියන්නේ මේ තියෙන ෆැක්ට් එක වැදගත් වෙන්නේ ඩයබටික් පේෂන්ට්ස්ලාට ඒ කියන්නේ දිය වැඩියාව එහෙම තියන අයට
ඒ කියන්නේ එයාලගේ බ්ලඩ් ග්ලූකෝස් ලෙවල් එක අපි අදාළ මට්ටමේ තියාගන්න ඕනනේ. එතකොට එයා හයි ග්ලයිසෙමික් ඉන්ඩෙක්ස් එකක් තියෙන ආහාරයක් ගත්තොත් එයාගේ බ්ලඩ් ග්ලූකෝස් ලෙවල් එක එකපාරට ගොඩක් වැඩි වෙනවා. ඒක යාට හොඳ තත්ත්වයක් නෙවෙයි. ඒ නිසා යාලට අපි රෙකමන්ඩ් කරන්නේ ලෝ ග්ලයිසෙමික් ඉන්ඩෙක්ස් එකක් තියෙන ආහාර. ඔයා ඔය ජනවල හරිත් අහලා ඇති, ගමේ කතා කරනවා අහලා ඇති. දිය වැඩියව දෙන අයට කන්න කියන මොනවද? කුරක්කම් පිටි වලින් හදපු ඒ කියන්නේ තලප වගේ කෑම. බත් මොනකා එහෙම දේවල් කන්නේ. ඒක කුරක්කම් වල මතක තියාගන්න යාලගේ ග්ලයිසෙමික් ඉන්ඩෙක්ස් එක අඩුයි. සාමාන්‍ය රයිස් බත් වලට වැඩිය. ඒ නිසා කුරක්කම් පිටි වගේ දේවල් කුරක්කම් පිටි වලින් හදපු ආහාර ඩයබටික් පේෂන්ට්ස් ලට හොඳයි. හරි. අපි යන් ලිපිඩ් ඇබ්සෝප්ෂන් එකට. ලිපිඩ් ඩයිජෙෂන් ඇන්ඩ් ඇබ්සෝප්ෂන් එකට. ලිපිඩ්ස් කියන කෙනා නැත්නම් ෆැට්ස් මෙයාව ඩයිජෙස්ට් කරනවා. ඩයිජෙස්ට් කරනවා කියන මෙයා කස්සේ තියෙන හයිඩ්‍රොලයිස් කරනවා එස්ටර් බොන්ඩ්ස්. හයිඩ්‍රොලයිස් කරනවා එස්ටර් බොන්ඩ්ස්. මේ එස්ටර් බොන්ඩ්ස් හයිඩ්‍රොලයිස් කරලා ෆැටි ඇසිඩ් මොනෝඑසයිල් ග්ලිසරෝල් හදා ගන්නවා. කොලෙස්ටරෝල් ග්ලිසරෝල් හදා ගන්නවා. එතකොට ලිපිඩ් ගත්ත පස්සේ යාලගේ ලිපිඩ්ස් නේ එක එක දේවල් හිතනවා. එහෙම කියලා විශේෂ කළා මෙන්න මේ ටිකමයි කියන්න බෑනේ. එතකොට කොලෙස්ටරෝල් එස්ටර්ස්, ෆොස්ෆෝලිපිඩ්, ප්‍රධාන අපි කතා කරනවා ට්‍රයිග්ලිසරයිඩ්ස්. ඕකයි තියෙන ඔය කියන දේවල් අරගෙන තමයි ලිපිඩ් නැත්නම් ෆැට්ස් කියන්නේ ඔය දේවල් එයාව හයිඩ්‍රොලයිස් කරලා ඔය කියන යාලගේ රෝ මැටීරියල්ස් හදාගෙන එයාව අපි ඇබ්සෝබ් කරගෙන එයාව ට්‍රාන්ස්පෝර්ට් කරලා අපේ ATP රිඩක්ෂන් එකට යොදා ගන්නවා. එයාව කොහොමද යොදාගන්නේ? අපි කතා කරලා තියෙනවානේ ෆැටි ඇසිඩ් ඔක්සිඩේෂන්. මොකද බීටා ඔක්සිඩේෂන් එක ගැන ෆස්ට් සෙමිස්ටර් එකේ. දැන් අපිට පුළුවන් ග්ලිසරෝල් වගේ ඒවා ගිහිල්ලා දාන්න ග්ලයිකොලිසේට්. ෆස්ට් සෙමිස්ටර් එකේ මේවා කතා කරා. මේ තියෙන්නේ ඩයටරි කම්පොනන්ට්ස් 90කට වැඩි තියෙන ට්‍රයිග්ලිසරයිඩ් කොලෙස්ටරෝල් දෙන කොලෙස්ටරෝල් එස්ටර්ස් තියෙන මේ කොලෙස්ටරෝල් සහ කොලෙස්ටරෝල් එස්ටර්ස් කියන වෙනස මම ඉස්සරහට පැහැදිලි කරන්න. ෆොස්ෆෝලිපිඩ්ස් ෆ්‍රී ෆැටි ඇසිඩ් මේ අපේ ඩයට් එකේ තියෙන්න පුළුවන් දේවල් ගොඩක්ම තියෙන්නේ ට්‍රයිග්ලිසරයිඩ් කියන එක මතක තියාගන්න. බලමු ඕරල් කැවිටි තු ස්ටොමක්. දැන් බලන්න ඕරල් කැවිටි එකේ තිබ්බ ලින්ගුවල් ලයිපේස්, ස්ටොමක් එකේ තිබ්බ ගැස්ට්‍රික් ලයිපේස්. ඒ කියන්නේ ලින්ගුවල් ලයිපේස් තියෙන නිසා ඕරල් කැවිටි එකේ ලිපිඩ් ඩයිජෙෂන් එකක් වෙනවා. ගැස්ට්‍රික් ලයිපේස් තියෙන නිසා ස්ටොමක් එකේ ලිපිඩ් ඩයිජෙෂන් එකක් වෙනවා. ෆැට්ස් ඇන්ඩ් ලිපිඩ්ස් අපි ගත්තට පස්සේ ඉන්ජෙස්ටඩ් ඉන් මේ ඩයග්‍රෑම් එක බලන්න මම ලෙස පොයින්ට් එක ගන්නම්. ෆැට් ඇන්ඩ් ලිපිඩ්ස් ගත්තා. අපි ඉන්ජෙස්ට් into the mouth. එතකොට ඒකෙන් එනවා ලින්ගුවල් ලයිපේස්. මෙයා ප්‍රධාන වශයෙන් වෙන්නේ සබ්ලින්ගුවල් and parotid glands වලින්. ඇවිල්ලා ඉවර වෙලා එයා තියෙන ලිපිඩ්ස් කඩලා දානවා මොනෝඑසයිල් ග්ලිසරෝල් and free fatty acid වලට. මම මේක අන්තිමට තියෙනවා කැලලක් මම කියන්නම්. එතකොට අන්තිම අනෙක් කැලලක් තියෙනවා මෙතන කියන වැදගත් කැලලක්. ඒක අනිත් එකට තුන සම අන්තිමට කියන්න. free fatty acid monoacyl glycerol and free fatty acid. ඒ හැදෙන monoacyl glycerol free fatty acid සහ digest වෙලා dry වෙච්ච lipids ටික stomach එකට යනවා esophagus එක හරහා. ගියාට පස්සේ stomach එකේ cheap cell වලින් gastric lipase එනවා gastric juice එකට. the gastric lipase ඒකින් lipids ටික monoacyl glycerol and free fatty acid බවට පත් කරනවා. එතකොට මෙන්න මේ free fatty acid stimulate කරනවා CCK secrete වෙන එක cholecystokinin මේක endocrine වලදී ලොකුට කතා කරනවා. cholecystokinin secrete කරන stimulate duodenum එකේ මෙයාට පුළුවන් ගිහිල්ලා එක එක දේවල් කරන්න. gall bladder එක secrete gall bladder එක secretion එන එක stimulate කරන්න gall bladder එක contract කරන්න පුළුවන්. එතකොට pancreas එක stimulate කරලා යාලගේ secretion එක regulate කරන්න පුළුවන්. එතකොට මේකේ දේවල් වලට වැදගත් වෙනවා. එතකොට මෙන්න මෙහෙම වෙන monoacyl glycerol සහ free fatty acid එතකොට ඉතුරු වෙච්ච remain fats ඒ කියන්නේ ඉතුරු වෙච්ච digest වෙන ඉතුරු වෙලා තියෙන lipids සහ fats ඉතුරු වෙලා තියෙන ඒවා අපි transport කරනවා small intestine එකට. small intestine first part එක වෙන duodenum එකේදී ඔය කියන ඉතුරු වෙච්ච fats lipids වලට අපි එකට වැදගත් කාරණා ටිකක් කරනවා. මේක වෙනම slide එකකම කතා කරනවා. pancreas වලින් එන pancreas juice එකයි liver and gall bladder එකෙන් එන bile
මේ පැන්ක්‍රියටික් ජූස් එකකින් බයිල් දෙන්නම එන්නේ එකම ඩක්ට් එකකින්. අපේ හෙක්වට පැන්ක්‍රියටික් ඇම්පියුලා එකෙන් ඩියුඩනම් එක ස්මෝල් ඉන්ටෙස්ටයින් ෆස්ට් පාර්ට් එක නැත්නම් ඩියුඩනම් එකට ඕපන් වෙනවා. ඒවත් එක මික්ස් වෙලා ඉතුරු වෙලා තියෙන මොනොඇසිඩ් ග්ලිසරෝල් ෆැටි ඇසිඩ් සහ ඒ කියන්නේ එතන කයින් එකේ මොනොඇසිඩ් ග්ලිසරෝල් ෆැටි ඇසිඩ් තව මොනවද ඉතුරුලා තියෙන ෆැට්ස් සහ ලිපිඩ්ස් නැත්නම් ට්‍රයිග්ලිසරයිඩ්ස් ඩයිජෙස්ට් කරලා හදාගන්නවා මොනොඇසිඩ් glycerol and free fatty acids. මෙන්න මේ කතාව. මෙන්න මේ මම දැන් මෙන්න මේ ලේසර් පොයින්ට් එකෙන් මෙහෙම පෙන්වන මෙන්න මේ ටික වෙන්නේ කොහොමද කියන එක අපි වෙනම ස්ලයිඩ් එකේ කතා කරනවා. ඒතර මම අර ඉස්සෙල්ලා කියන්න තියනවා කියපු කෑල්ල දැන් කියන්නම්. ඇත්තටම ලිපිඩ් ෆැට්ස් ඔයා මේක අනිවාර්යෙන් කරලා තියෙනවානේ. වතුරයි පොල් තෙලුයි මික්ස් කරොත් පොල් තෙල් උඩ වෙනවා වතුර යට තියෙනවා. ඒ කියන්නේ තේරුම් ගන්න මෙතන මික්ස් වෙන්නේ නැහනේ. අපේ තියෙන ගොඩක් සික්‍රීෂන් ඔක්කොම වාගේ සික්‍රීෂන් වෝටර් සික්‍රීෂන්. දැන් කේටයේ තියෙන සික්‍රීෂන් වෝටර් සික්‍රීෂන්. එතකොට මේ තියෙන වෝටර් සික්‍රීෂන් ගත්තට පස්සේ මේ වෝටර් සික්‍රීෂන් එක පොල් තෙල් මේව මික්ස් වෙන්නේ නැහැ. ලිපිඩ් එක මික්ස් වෙන්නේ නැහැ. මික්ස් වෙන්නේ නැහැ. එතකොට වැදගත් කාරණාව තමයි මේවා මික්ස් වෙන්නේ නැහැ. එහෙනම් මේක හොඳට මික්ස් කරගත්තොත් විතරක් අපිට පුළුවන් ඩයිජෙෂන් එක කරගන්න. ඒ නිසා මවුත් එකේ නැත්නම් ඕරල් කැවිටි එක ඇතුලේ සහ ස්ටොමක් එක ඇතුලේ වෝටර් සික්‍රීෂන් සොරි එතන විශාල වශයෙන් ලිපිඩ් ඩයිජෙෂන් එකක් වෙන්නේ නැහැ. ඒ නිසා සිග්නිෆිකන්ට් amount එකක් සැලකිය යුතු ලිපිඩ් එකක් ස්මෝල් ඉන්ටෙස්ටයින් එක ඇතුලේ ඩයිජෙෂන් එකට ලක් වෙන්න ඉතුරු වෙනවා. ඒක වෙන්නේ කොහොමද කියලා අපි ඊළඟ ස්ලයිඩ් කිහිපෙන් කතා කරමු. හරි මගේ මාතෘකාව තමයි බයිල් ඇන්ඩ් ඉමල්සිෆිකේෂන් ඒජන්ට්. ඉමල්සිෆිකේෂන් සිංහල වචනේ තෛලෝදීකරණය. බයිල් හදන්නේ කොහෙන්ද? බයිල් කියන කෙනා හැදෙන්නේ ලිවර් එකේ. ලිවර් එකේ හදලා බයිල් ගෝල් බ්ලැඩර් එකේ බයිල් ස්ටෝර් කරලා ගෝල් බ්ලැඩර් එකේ ස්ටෝර් කරලා ලිවර් එකේ හදලා ගෝල් බ්ලැඩර් එකේ ස්ටෝර් කරලා එයාව සික්‍රීට් කරනවා ඩියුඩනම් එකට කොමන් බයිල් ඩක්ට් එකෙන්. එහෙම ඇවිල්ලා සික්‍රීට් කරන පැන්ක්‍රියටික් ඇම්පියුලා එකෙන් ඕපන් වෙනවා. බයිල් කියන කෙනාගේ ප්‍රධාන වශයෙන් කොම්පෝනන්ට් දෙකක් මට හඳුනා ගන්න පුළුවන්. ෆොස්ෆොලිපිඩ්ස් and bile salts. Phospholipids and bile salts. බයිල් සෝල් කරසරයා කෝලික් ඇසිඩ් ඉන්නවා, කීනෝ හයිඩ්‍රොක්සිකෝලික් ඇසිඩ් ඉන්නවා. මේ බයිල් ගැන ලිවර් කතා කරන වීඩියෝ එකේ ඔයා හොඳට ඉගෙන ගනි. සහ කුප්පි නෝට් එකේ තියෙනවා මේ බයිල් ගැන. එතකොට මෙයාලව හදන්නේ බයිල් සෝල් කියන කෙනා හදන්නේ කොලෙස්ටරෝල් වලින් කියන එක විතරක් දැනට මම මෙතන කියන්නම්. ලිවර් එකේදී මේව ඉගෙන ගන්නවා. එතකොට මම මෙතන පොඩියට මේ ඉඳලා තියෙන මේ මම දැන් පෙන්නන්නේ බයිල් එක දල ව්‍යුහය පොඩ ඔලුවට දාගන්න. මේක මේ හිතර ඇඳපු ඩයග්‍රෑම් එක. දල ව්‍යුහය බයිල් අණුවක් ගත්තට පස්සේ මොලිකියුල් එකක් ගත්තට පස්සේ මෙයා ගත්තට පස්සේ මේ තියෙන මැද මේ වටේ. මෙයාගේ දෙන වටේ මේ බලුවට පස්සේ මේක තියෙන එක පැත්තක් හයිඩ්‍රොෆෝබික්. ඒ කියන්නේ වෝටර් නැත්නම් වතුර වලට කැමති නෑ. ඒ කියන්නේ ද්‍රවණයක් නෑ. ඒ නිසා වතුරත් එක්ක බන්ධන හදාගන්න කැමති නෑ. හයිඩ්‍රොෆෝබික්. එතන මේ තියෙන්නේ ඍණ දාලා තියෙන්නේ. ඒ කියන්නේ
මෙයාට පුළුවන් ජලයත් එක්ක ඒ කියන්නේ අයනික දේවල් එක්ක ද්‍රවණයක් වෙලා තියෙන දේවල් එක්ක බන්ධන හදාගන්න. හරි. ඇයි මම මේ මෙහෙම දෙකන කතා කරන්නේ? දැන් ලිපිඩ්ස් කියන කවුද? එයා හයිඩ්‍රොෆිලික්ද හයිඩ්‍රොෆෝබික්ද? එයා පැහැදිලිවම හයිඩ්‍රොෆෝබික්නේ. මේ හයිඩ්‍රොෆෝබික් කියන කෙනාව වතුරට ඒ කියන්නේ ඕඩර් සික්‍රීෂන් එක ඇතුළට ගියපු නැති නිසා නේද? ඕරල් කැවිටි එකේ සහ ස්ටොමක් එකේ මෙයාගේ සැලකියුතු ඩයිජෙෂන් එකක් උනේ නැත්තේ. හරි. එහෙනම් මෙයාව දැන් අර වෝටර් සික්‍රීෂන් එක අස්සට ගෙනියන්න විදියක් තියෙනවා. ඒකට තමයි බයිල් කියන කෙනා ඕන වෙන්නේ. ඒකයි අපි කියන්නේ ඉමල්සිෆිකේෂන් ඒජන්ට් එකක් කියලා. අපි ඒකට ඉමල්සිෆිකේෂන් ඒජන්ට් එකක් කියලා කියනවා. එතකොට අපිට පේනවනේ හයිඩ්‍රොෆෝබික් සයිඩ් එක තියෙනවා. ඒ හයිඩ්‍රොෆෝබික් සයිඩ් එකට පුළුවන් ගිහලා කාත් එක බැඳෙන්නද? ලිපිඩ්ස් වල තියෙන හයිඩ්‍රොෆෝබික් පැත්තත් එක බැඳෙන්න. නෙගටිව්ලි charge වල තියෙන හයිඩ්‍රොෆිලික් සයිඩ් එක තියෙනවනේ. හයිඩ්‍රොෆිලික් සයිඩ් එකට පුළුවන් ගිහිල්ලා බැඳෙන්න වෝටර් සික්‍රීෂන් එකත් එක්ක. එතකොට එයාට පුළුවන් මෙයාව වෝටර් සික්‍රීෂන් එකත් එක්ක බයිල් වලට පුළුවන් මෙයාව වෝටර් සික්‍රීෂන් එකත් එක්ක මික්ස් කරන්න. එතකොට එහෙම මික්ස් කරලා මෙයාගේ ඩයිජෙෂන් එක සිද්ධ කරන්න බයිල් වලට පුළුවන්. අපි බලමු ඩයිජෙෂන් එක කොහොමද කරගන්නේ? මේතර අපි මේක කොහොමද මික්ස් කරන්නේ? ඉස්සරහට බලමු. හරි. ඉමල්සිෆිකේෂන් ප්‍රොසෙස් and ලිපිඩ් ඩයිජෙෂන් එක කන්ටිනියු කරන්න අපි මෙතනින්. හරි. ඔය තියෙන ඩයග්‍රෑම් එක බලන්න. එතකොට මෙන්න මේ මම ඇදලා තියෙන්නේ ඩයග්‍රෑම් එකේ මුලින් අයියා. මේ ඇදලා තියෙන්නේ ඉන්ට්‍රස්ටියල් කයිම් එක. මේ ඇදලා තියෙන වෙලාව බයිල් කියන කෙනත් එක්ක නැත්තම් බයිල් සෝල්ඩ් ඇවිල්ලා බයිල් කියන කෙනා ඇවිල්ලා නැහැ තාම. ස්ටොමක් එක කියලා හිතන්නකෝ. මෙතන ඉන්ටර්ස්ටිෂල් කයිම් එක අපි කියමු පැන්ක්‍රියාස් එකට මාව කියලා. ඉන්ටර්ස්ටිෂල් කයිම් එක. ඒ කියන්නේ මෙන්න මේ තියෙන දැන් අපේ ලිපිඩ් ලොබියුල් එක නැත්තම් ලිපිඩ් ලොබියුල් එක. එතකොට මෙයා ගත්තට පස්සේ මෙයා ඇතුළේ පොස්ෆොලිපිඩ් ට්‍රයිග්ලිසරයිඩ් න කොලෙස්ටරෝල් එස්ටරේස් and කොලෙස්ටරෝල් ඉන්නවා. මෙයා ෆැට් ලොබියුල් එක නැත්නම් ලිපිඩ් ලොබියුල් එක. මෙන්න මේ තියෙන කයිම් එක. දැන් කයිම් එක උඩ පාවි තමයි ඉන්නේ. මේක මම ඉමේජින් කරගන්න තමයි මෙහෙම හදලා තියෙන්නේ. තේරුම් ගන්න පහසුවට. කයිම් එක උඩ පාවි තමයි ඉන්නේ. හේතුව දැන් මෙයා ඇතුළට දිය වෙන්නේ නැහැ නේ. මෙයා යන්නේ නැහැ නේ. මෙයා ගන්න ටික උඩ පාවි. ඊට පස්සේ අපි ගත්තොත් පැන්ක්‍රියටික් ලයිපේස් ඉන්නේ කයිම් එකත් මේ ඉන්ටර්ස්ටල් කයිම් එක ඇතුළේ. ඒ වෝටර් සික්‍රීෂන් එකක් නේද? ඒනේ. මෙන්න මෙතන රියක්ෂන් එක වෙන්න පැන්ක්‍රියටික් ලයිපේස් සහ මේ ෆැට් ලොබියුල් එකට හම්බෙන්නේ නැහැ. ෆැට් ලොබියුල් එක පැන්ක්‍රියටික් ලයිපේස් එකට හම්බෙන්නේ නැහැ කියන්නේ මේ රියක්ෂන් එක වෙන්නේ නැහැ. මේ රියක්ෂන් එක වෙන්නේ නැහැ කියන්නේ ලිපිඩ් ඩයිජෙෂන් එක වෙන්නේ නැහැ. එහෙනම් අපි වෙන්නේ මේ ෆැට් ලොබියුල් එක අපි මේ කස්සට ගෙනියන්න ඕන. ඉන්ටර්ස්ටියල් කයිම් එක කස්සට ගෙනියන්න. කොහොමද කරගන්නේ කියලා බලමු. මෙන්න මේ ගෙදෙන වැඩේට කියනවා ඉමල්සිෆිකේෂන් කියලා. ඉමල්සිෆිකේෂන් කරන්න බයිල් තමයි ඉන්නේ. මම කිව්වා ඒකට එන්නේ බයිල් වල තියෙන ෆොස්ෆොලිපිඩ්ස් සහ බයිල් සෝල්ට්ස්. මේ දෙන්නේ ෆොස්ෆොලිපිඩ්ස්. මේ ෆොස්ෆොලිපිඩ්ස් ගත්තා ෆැට් ලොබියුල් එකත් එක්ක දැම්මා. මේ තැඹිලි බාරි මේ තියෙන ෆොස්ෆොලිපිඩ් අපි දන්න ෆොස්ෆොලිපිඩ් නෝක තමයි මම ඉඳලා තියෙන්නේ. ෆොස්ෆොලිපිඩ් අපි දන්නවනේ හයිඩ්‍රොෆෝබික් පාර්ට් එකක් තියෙනවා හයිඩ්‍රොෆිලික් පාර්ට් එකක් තියෙනවා. හයිඩ්‍රොෆෝබික් පාර්ට් එක ඇවිල්ලා මේ ලිපිඩ් ලොබියුල් එකේ හයිඩ්‍රොෆෝලික් පැත්තත් එක්ක බැඳෙනවා. මේවා කොළු පාට ඩොට් වලින් දාලා තියෙන හයිඩ්‍රොෆෝබික් පැත්ත ඒ බන්ධන ටික. එතකොට මේ හයිඩ්‍රොෆිලික් පාර්ට් එක මේ ඍණ ලකුණු දාලා තියෙන්නේ මේ හයිඩ්‍රොෆිලික්. එතකොට කියලා තේරුම් ගන්න. එතකොට ඒක ගිහිල්ලා බැඳෙන්න පුළුවන් වෝටර් සික්‍රේෂන් එකත් එක්ක. මෙන්න මේ තත්ත්වය මෙයාව පත් කරනාට පස්සේ මෙයාව පුළුවන් අපිට අරගෙන යන්න කයිම් එක අස්සට. මේ තියෙන හැම ගිනියපු අවස්ථාව. මෙහෙම කයිම් එක අස්සට ගෙනියන්න පස්සේ මෙතෙන්ට එනවා බයිල් සෝල්ට්. ඉස්සෙල්ලා දැන් ෆොස්ෆොලිපිඩ් දැන් එන්නේ කොහොමද? දැන් එන්නේ බයිල් සෝල්ට්. බයිල් සෝල්ට් ඇවිල්ලා මෙයාගේ වටේ මෙහෙම විස්තරයක් හදාගන්න. බයිල් සෝල්ට් වලින් ප්‍රධාන කාර්යය තමයි දැන් ඔයාලා බලන්න මෙතන තියෙන 1 2 3 4යි රිපීට් ඩ්‍රොප්ලෙට්ස් මම ඇදලා තියෙන්නේ 4යි. මෙයාට දැන් මෙතන කැඩුනේ මුකුත් බිඳුනේ මුකුත් කැඩිලා කැරිප් කියලා පුංචි වෙලා සර්ෆේස් ඒරියා වැඩි වෙන්නේ නැහැ. දැන් මෙතන ඉඳන් මෙතනට එද බලන්න මම ඇදලා තියෙන 1 2 කොටි 4කට වඩා වැඩිපුර ඇදලා තියෙනවා. ඒකේ තේරුම තමයි මෙතනදී විච් ගානේ මෙතනට ඇදි කෑලි ගොඩක් කැඩිලා තියෙනවා. මේ කියන්නේ පුංචි පුංචි ඩ්‍රොප්ලෙට්ස් වල කැඩිලා තියෙනවා. ඒක කරේ කවුද? ඒක කරේ බයිල් සෝල්ට්ස් වලින්. පුංචි පුංචි ඩ්‍රොප්ලෙට්ස් වල කැඩිලා තියෙනවා. මේ ඩ්‍රොප්ලෙට්ස් වල කැඩිලා තියෙනවා. මේ රතු පාට කැල පොඩ්ඩක් දැනට අමතක කරලා මම කියන්නම්. ඩ්‍රොප්ලෙට්ස් වල කැඩිලා තියෙනවා. එතකොට එයා බයිල් සෝල්ට්ස් කියන කෙනා උදව් වෙලා තියෙනවා. පොඩි පොඩි ෆ්ලැට් ඩ්‍රොප්ලෙට්ස් හදාගන්න. මේකට කියනවා එයා උදව් වුණා. එයාගේ සර්ෆේස් ඒරියා එක වැඩි කරගන්න. ෆොස්ෆොලිපිඩ් උදව් වුණා මේ ස්ට්‍රක්චර් එක හදලා ඇතුළට ගේන්න. බයිල් උදව් වුණා. එහෙම කරලා මේ සර්ෆේස් ඒරියා එක වැඩි කරලා ඩයිජෙෂන් එක හොඳට එෆිෂන්ට් වෙන්න උදව් කරා. එතකොට
මෙන්න මේ බයිල්ස් වල තියෙන අතරම තව එක්කෙනෙක් කෙනා කෝලයිපේස් කියලා. මෙයා කෝෆැක්ටර් එකක්. කෝලයිපේස් කියන එක නම් මෙන්න කොටුවක් දාලා තියෙන කෝලයිපේස්. එයා කෝෆැක්ටර් එකක්. මේ කෝලයිපේස් එන්නේ පැන්ක්‍රියාටික් සික්‍රීෂන් එකෙන්. එයා ඉන්ඇක්ටිව් ෆෝම් එකකින් තමයි ඉන්නේ. එයා ඇක්ටිව් කරන ට්‍රිප්සින් පුරුදු විදියට. එතකොට මෙන්න මෙහෙම ඉමල්සිෆයිඩ් වෙද්දි කෝලයිපේස් උතල මේකට බැඳෙනවා. මේ බැඳෙන කෝලයිපේස් උදව් වෙනවා පැන්ක්‍රියටික් ලයිපේස් වලට පින්ක්‍රීට් ලයිපේස් වලට මෙන්න මේ කියන කෙනා අඳුරගෙන මෙයත් එක බැඳෙන්න. එයා මේ කෝෆැක්ට් එක උදව් වෙනවා එයාට අන්න එහෙම බැඳිලා මෙයා මේ කයින් එක ඇතුළේදී එයාව ඩයිජෙස්ට් කරලා කඩලා දානවා ෆ්‍රී ෆැටි ඇසිඩ් සහ මොනොඑසයිල්ග්ලිසරෝල් වලට. හරි ලස්සන මෙකනිසම් එකක් තියෙනවා ලිපිඩ් ඩයිජෙෂන් වලට. ඉමල්සිෆිකේෂන් ප්‍රොසෙස් එක මේක ගොඩක් වැදගත් ප්‍රොසෙස් එකක්. මේක හරියට තේරුම් ගන්න මම හිතනවා තේරෙන්නේ නැති කියලා. හරි ඉමල්සිෆිකේෂන් එක වෙලා අපි දැන් ට්‍රයිග්ලිසරයිඩ් ඒව කඩලා ගත්තා. අපි දැන් ෆ්‍රී ෆැටි ඇසිඩ් ඉස්සරව ගත්තා. ඊට අමතරව අපිට ෆොස්ෆොලිපිඩ් සහ කොලෙස්ටරෝල් එස්ටර්ස් තියෙනවා. මේ අපි ඩයිජෙස්ට් කරගන්න ඕන. ෆොස්ෆොලිපිඩ් ඩයිජෙස්ට් කරගන්න ෆොස්ෆොලයිපේස් A2 තියෙනවා. එයාව ෆ්‍රී ෆැටි ඇසිඩ් සහ ග්ලිසරෝල් බවට පත් වෙනවා. කොලෙස්ටරෝල් එස්ටර්ස් හයිඩ්‍රොක්සිලේස් කියන එන්සයිම් එක තියෙනවා. එයා ෆ්‍රී ෆැටි ඇසිඩ් සහ කොලෙස්ටරෝල් බවට පත් කරගන්නවා. අපි ඒ මෙහෙම හදාගන්නේ පිය ට්‍රන්ස්පෝට් කරගන්න ඉන්ට්‍රෝසයිට් ඇතුළට. මෙ මෙතන දාලා තියන මේ කොලස්ටරෝල් සහ කොලස්ටරෝල් එස්ටර්ස් අතර වෙනස චුට්ට සොරී කොලස්ටරෝල් එස්ටර්ස් සහ ඒ අතර වෙනස බලන්න කොලස්ටරෝල් මෙතන OH ගෲප් එක තියෙන මෙතන OH ගෲප් එකට ෆැටි ඇසිඩ් කැල්ලක් බෙදලා එස්ටර් බොන්ඩ් එකක් හදාගෙන තියෙනවා. මේ තියෙන කොලස්ටරෝල් එස්ටර්ස් මෙතන කොලස්ටරෝල්. තර මේ කොලස්ටරෝල් එස්ටර්ස් කියන කෙනා අපි හදාගන්න හේතු තමයි එයා ට්‍රාන්ස්පෝර්ට් සිස්ටම් එක ගැන ඇඟේ ඇතුලේ වැඩ ගන්න නෙවෙයි. ඒ කියන්නේ ගබඩා කරලා තියන්න සහ ට්‍රාන්ස්පෝර්ට් කරන්න හොඳම ආකාරයක් තමයි කොලස්ටරෝල් එස්ටර්ස් කියන්නේ. එතකොට රියක්ෂන් එයාගෙන් රියැක්ට් කරන ප්‍රමාණය අඩු වෙන කාත් එක්ක රියැක්ට් කරන ප්‍රමාණය අඩු වෙන බන්ධනයක් හදාගෙනනේ රියැක්ට් කරන විදියක් නෙවෙයි මෙතන ඉලෙක්ට්‍රෝන වල බන්ධනයක් හදාගන්න. මේක මේ O level කෙමිස්ට්‍රි දැනුම. බන්ධනයක් හදාගෙන මත්සාර පුදතින හිමසාර ගරුපයක් මෙතන ගරුපයක් මෙතන හෙම මෙතන හදාගෙන තින් සම රියක්ෂන් කරන්න තින හැකියාව මඩුයි ට්‍රන්ස්පෝර්ට් කරන්න හොඳ විදියක් තමයි කොලස්ටරෝල් එස්ටර්ස් කියන්නේ. ඒ නිසා තමයි අපි ඇඟේ කොලස්ටරෝල් එස්ටර්ස් විදිහට ට්‍රන්ස්පෝර්ට් කරනවා ස්ටෝරේජ් කරනවා සහ අපි ගන්න කෑම වලත් ගොඩක් ඩයට් එකේ අපිට තියෙන කොලස්ටරෝල් හම්බෙන්නේ කොලස්ටරෝල් එස්ටර්ස් විදිහට. ඒත් මෙන්න කොලස්ටරෝල් එස්ටර්ස් වල තියෙන මෙන්න මේ මෙතන තියෙන මේ බොන්ඩ් එක කඩලා මේ OH මෙතන තියෙන බොන්ඩ් එක කඩලා අපි හදා ගන්නවා කොලස්ටරෝල් වලින් ෆ්‍රී ෆැටි ඇසිඩ්. හරි. බලමු end products absorb කරගන්නේ කොහොමද කියලා. මේකටත් හරි ලස්සන මෙකනිසම් එකක් තියෙනවා. හේතුව දැන් මෙතනත් මෙයා මේත් වතුර දිය වෙන්නේ නැහනේ. මෙයා ජලරාව්‍ය නැහැ. ඒ නිසා මෙයා එහෙම නිකන් absorb කරන්න බෑ. අපි මේකට කතා කරනවා මිසෙල් ෆෝමේෂන් කියලා එකක්. මිසෙල් එක හදන්නේ මෙහෙමයි. අර විදිහට ෆොස්ෆොලිපිඩ් අපි දැන් හදාගත්තු ඒවා ටික එකට අහුර ගන්නවා. මොනෝඑසෙල් ග්ලිසරෝල් ෆ්‍රී ෆැටි ඇසිඩ් ඊට අමතරව මේක ඇතුළේ අපි දන්නවා ෆැට් සොලියබල් විටමින්ස් විටමින් ADE එකේ ඇවිල්ලා මේ අරගෙන ගන්නවා. මේක ඇතුළට කොලෙස්ටරෝල් ටික කොලෙස්ටරෝල් එස්ටර්ස් අඩුයි ඩයිජෙස්ට් කරපු නිසා ඒ ටික රින්ග ගන්නවා. මේ රින්ග ගත්තට පස්සේ මෙයා ෆොස්ෆොලිපිඩ් එස්ටරකින් වට කරනවා. ඊට පස්සේ ආව බයිල් සෝල් එස්ටරකින් වට කරනවා. මේ විදිහට තමයි මෙයා එන්ට්‍රොසයිට් වලට ඇබ්සෝබ් කරගන්නේ. මෙයා එන්ට්‍රොසයිට් වලට යනවා. එන්ට්‍රොසයිට් වලට යද්දි මේක තුළ තියෙන බයිල් සෝල්ස් ටික නැවතයි එළියට පනිනවා. මේ වැදන වයිල් සෝල්ස් වලින් 4ක් විතර අපි එක්ස්ට්‍රේට් කරනවා ෆීසිස් එක 94ක් ආයිඩලෙක් රිසයිකල් කරලා ගන්නවා liver එකට enterohepatic circulation එක enterohepatic circulation එක ගැන ජෝන්ඩිස් කතා කරද්දී ඔයාලා ඉගෙනගෙන ඇති. මේ ගන්න ෆැට් ලොබියුල් එකේ තියෙන ඒවා තමයි ෆොස්ෆොලිපිඩ්, කොලෙස්ටරෝල්, විටමින් A, D, K, ෆ්‍රී ෆැටි ඇසිඩ්, මොනෝඑසයිල් ග්ලිසරෝල්. මෙයාලව දානවා ස්මෝල් එන්ඩෝප්ලාස්මික් රෙටිකියුලම් මාසෙට. ස්මෝල් එන්ඩෝප්ලාස්මික් රෙටිකියුලම් මාසෙට දාලා බලන්න මේ කරන වැඩේ. රෙටිකියුලම් මාසෙට දාලා එයා රීසින්තසයිස් කරනවා කොලෙස්ටරෝල් එස්ටර්ස් ට්‍රයිග්ලිසරයිඩ්ස්. දැන් ට්‍රයිග්ලිසරයිඩ්ස් කඩලා තමයි මේක දේවල් ගත්තේ. එයා රීසින්තසයිස් කරනවා එන්ඩෝසයිඩ් ආසයෙන් අපි මෙතන කැඩුවේයි. එයා මෙතනින් දාන්න බැරි තරම් ලොකු නිසා මෙයාලා මෙතනින් මෙයාලා ඒ කියන්නේ මෙන්න මෙතන හරියට මෙයාලා ඒකෙන් ට්‍රයිග්ලිසරයිඩ් කොලෙස්ටරෝල් එස්ටර්ස් මෙන්න මේ එන්ට්‍රොසයිඩ් අස්සට දාගන්න වල ලොකුයි. ඒ නිසා අපි එන්සයිම කැඩුවා කඩලා දැම්මා දාලා ඉවරලා SCR අස්සට යවලා රීසින්තසයිස් කරනවා ට්‍රයිග්ලිසරයිඩ් and කොලෙස්ටරෝල් එස්ටර්ස්. wow ADEK
ඊට පස්සේ මෙන්න මේ රීසන් සයිස් කර කොලස්ටරෝල් ට්‍රයිගලිසරයිඩ් සහ ADK ෆැට් සොලියබල් විටමින්ස් අපි යවනවා ආර්යරසට ආර්යරසට හලා අපි හදාගන්න කයිලොමයික්‍රෝන් කියලා විවහයක් ආර්යරස අපි අප B48 කෙනෙක බඳනවා කයිලොමයික්‍රෝන් කියලා විවහයක් හදාගන්න මේ තියෙන කයිලොමයික්‍රෝන් කියන්නේ අපි දන්න ලෝම ඩෙන්සිටි එකක් තියෙන ලිපොප්‍රෝටීන් එක මේ ගැනවා ලිපොප්‍රෝටීන් ලෙක්චර් එකේදී ලිපොප්‍රෝටීන් කුප්පි වීඩියෝ එකේදී ඉගෙන ගන්නවා ඊළඟට පස්සේ කයිලොමයික්‍රෝන් අපි දානවා ලිම්ෆ් වෙසල් වලට බලාගන්න ලිම්ෆ් වෙසල් වලට තමයි දාන්නේ තොරසික් ඩක්ටෙන් ගිහිල්ලා එම්ටි වෙනවා ජුගලනොච් එක හරින් අපි එම්ටි වෙනවා බ්ලඩ් ස්ට්‍රීම් එකට ඊට පස්සේ එය අපි යවනවා අපි ඕන තැන් වල වැඩ ගන්න අපි යද්දී අපිට බ්ලඩ් ස්ට්‍රීම් එකේ ඒ එපිතීලියල් සෙල් එකේ මහු වෙනවා ලිපොප්‍රෝටීන් ලයිප්‍රේස් කියලා එන්සයිම් එකක් එයාගෙන් අපිට ලිපොප්‍රෝටීන් මේ කයිලොමයික්‍රෝන් ඩීජනරේට් කරලා ෆ්‍රී ෆැටි ඇසිඩ්ස් හදාගන්න පුළුවන් එතකොට තව ග්ලිසරෝල් වගේ හදාගන්න පුළුවන් මේ වයවනවා අපේ ශක්තිය අවශ්‍යතාවය ස්කෙලටල් මසල් වලට සහ ඇඩිපෝස් ටිෂු වල අපි මෙයාව ගබඩා කරනවා ඊට අමතරව ඉතුරු වෙන කයිලොමයික්‍රෝන් වලින් ඉතුරු වෙන රිමේනින් වෙන දේවල් ඉතුරු වෙන දේවල් liver එකට යවනවා liver එකට කියලා VLDL හදනවා very low density liver protein මේ කියන කෙනා ගැන මේ very low density liver protein කයිලොමයික්‍රෝන් කියන අය ගැන ඔයා වැඩි ඉගෙන ගන්නේ liver protein කුප්පි වීඩියෝ එකේදී හරි මෙතනින් අපි පටන් ගත්ත වැඩ ඉවර වෙනවා අපි කතා කරා lipid digestion protein digestion carbohydrate digestion ගැන මං හිතනවා ඔයාලට මේක උදව්වක් වෙන්න ඇති කියලා පුළුවන් තරම් ඉක්මනින් කෙටියෙන් සියලු වැදගත් කාරණා මම කතා කරා කියන එකත් හිතනවා so thank you and good luck